අයිබෝන් ප්‍රේක්ෂක නිදහස එලෙසින්ම තහවුරු කරමින් වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස අදත් තීරණය ගැනීම සඳහා වන පූර්ණ නිදහස ඔබාබියස තබමින් අපි සූදානම් කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීමට යොමු වෙන්න. මේ දිනවල වැඩිපුරම සාකච්ඡාවට ලක් වෙන්නේ අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයන්න පත් කළ ජනාධිපති කමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව. මේ අවසන් වාර්තාවේ නිර්දේශ කා වෙනුවෙන්ද මොකක් අරමුණු කරගෙනද සහ කමිෂන් සභාවෙන් අපේක්ෂා කළ සීමාවන් තුල විශේෂපතයන් තුල නිකුත් කළ අවසන් වාර්තාවක්ද කියන කාරණය සම්බන්ධයෙන් බොහෝ වෙලාවට සාකච්ඡාවල් මේ වෙනකොට සමාජයේ අභ්‍යන්තරයේ ඇති වෙලා තියෙනවා. චෝදනා කළ යුතු පාර්ශ්ව වලට චෝදනා කරලා තියෙනවද? එහෙම නැත්නම් චෝදනා ලැබිය යුතු පාර්ශ්ව නිර්දෝෂී කරලා තියෙනවද? නැත්නම් කමිෂන් සභාවට යම් තැන් මගහැරුණාද? එහෙම නැත්නම් සීමාවන් ඉක්මවලා කමිෂන් සභාව ක්‍රියාත්මක වුණාද? මේ කියන කාරණා සම්බන්ධයෙන් මේ අවසන් වාර්තාව ජනතාව අතරට පත් වුණාට පස්සේ විශේෂයෙන් පාර්ලිමේන්තු ගත කරාට පස්සේ මේක ජනතාව අතරට පත් වුණා. ජනතාව මේ පිළිබඳව යලි සාකච්ඡාවක් ඇති කරන්න පටන් ගත්තා. ඒ තුල අරම පෙර සඳහන් කළ ප්‍රශ්න වුන් තුලත් තියෙනවා, සමාජය තුලත් තියෙනවා. ජනාධිපති කමිෂන් සභාවේ අවසන් වාර්තාවේ වැඩිපුරම චෝදනා එල්ල වෙලා තියෙන සහ ස්ථාන කිහිපයක නම සඳහන් වන සමහර වෙලාවට ඔබවත් අපේක්ෂා නොකළ පාර්ශවයකට මේකේ දැඩි චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ පාර්ශවය නියෝජනය කරමින් සහ මේ වැඩි ස්ථාන ගණනාවක නම සඳහන් වන බුදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍යපාද ගරුගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට අපි අද ආරාධනා කළා තීරණයේ වැඩසටහනට. අවසර අපේ හැමදෙරේ පාදාභිවන්දනයේ වහන්සේගේ අවසර පතනවා. අපේ හැමදෙරේ මේ අවසන් වාර්තාවට එන්න කලින් මම කැමති ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේ පැවිදිවත පුරන්න පටන් ගත්ත තැන ඉඳන් සාකච්ඡාව ඉස්සරහට අරගෙන යන්න. ඔබ වහන්සේ කොයි කාලෙද ගිහිවත අතහැරලා පැවිදිවතට ප්‍රවිෂ්ඨ වෙන්නේ අපේ හැමදෙරේ? 1989. 1989 නොවැම්බර් මාසේ 3 වෙනිදා සියම් මහානිකායේ වනවාස සංඝ මූලස්ථානයේ තමයි ප්‍රවෘජාවට පත් වෙන්නේ. ඊට පස්සේ ඔබ වහන්සේ වැඩ වාසය කරන්න කොළඹ කේන්ද්‍ර කරගනිමින්. ඒ වනවාසී සංඝ මූලස්ථානයෙන් పూర్ව අධ්‍යාපන කටයුතු સમાપ્ત කළා. වැඩිදුර ප්‍රාචීන අධ්‍යාපනය සඳහා කොළඹ විද්‍යෝදය ගුරුකුලයේ කොටගෙන වැඩිදුර අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් පණ්ඩිත උපාධිය ලැබලා ගුරුවරයෙක් හැටියට පරිවෙනාධිපතිවරයෙක් හැටියට 2003 අගභාගය වෙනකන් කටයුතු කරලා තියෙනවා. එතකොට ඔබ වහන්සේ දැනට වැඩ වාසය කරන්නේ අපේ අම්මලා? දැනට වැඩ වාසය කරන්නේ කොළඹ රාජගිරියේ. අපේ අම්මලා එතකොට ඔබ වහන්සේ දැන් ගිහිවතින් අයින් වෙලා පැවිදිවතට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ ශාසනික කාර්යයන් සිදු කරනවා වගේම ඔබ වහන්සේ ජාතික කාර්යයන් වෙනුවෙන් සංවිධාන ගණනාවක සමාජිකත්වය අරගෙන කටයුතු කරනවා. අත් වශයෙන්ම අපි වෙන්න ඕනේ ඊටාම ආතතියට පත්තුණු ජන කොට්ටාසයක් නියෝජනය කරන්න නැත්නම් ඒ ජන කොට්ටාසයට ආගමික වශයෙන් ආධ්‍යාත්මික නායකත්වය සපයන්න වගකීම් පැවරුණු කොට්ටාසය. මොකද හේතුව අපි කියන්නේ තීව්‍ර ළමාවියට පත් වෙන අවුරුදු 10 11 12 13 වගේ වෙනකොට මම මහණුනේ අවුරුදු 13න් ඒ කාලේ වෙනකොට අපේ ගම්පලාත්වල ඇත්තටම මිනි කඳු ටයර් සායවල් ඉස්කෝලේ ගිහිල්ලා එනකොට සමහර මිනිහක් දෙකක් පුච්චනවා දකින්නවා. ඒ තාමත් ඒක දැනෙනවා මනසට. ඉතින් ඒ වගේ අමිහිරි යුගයක් පහු කරගෙන ඇවිල්ලා කොළඹට ආවට පස්සේ කොළඹ බොම පුපුරන හැටි හැම දවසකම මේ කියන්නේ දවසක් ගානේ අපි සුදු කොඩියක් එස නොවුණු ගමක් නැති ගානටපත් උනානේ. ඒ LTTE මලේසියා ත්‍රස්තවාදය නිසා අපි ඇත්ත වශයෙන්ම 1998 ඉඳලා ජාතික කටයුතු වලට අපේ දායකත්වය දෙන්න අවස්ථාව ලැබුණා. අපිට දායකත්වය දෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් එදා ඉඳලා ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය ඇතුළු කොට ජාතික සංවිධාන ගණනාවක අත්දැකීම් ලැබලා ඒවාට දරදිය ඇදලා උදව් කළා අත්දැකීම් සම්භාරයක් ලබාගෙන අවසානයේ 2012 අවුරුද්දේ ඒ සංවිධානවල වලින් ලබාගත් පන්නරය උපයෝගී කොටගෙන
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම නියෝජනය වන විදියට බොදුබල සේනා සංවිධානයේ පිහිටුවන. ඒ සංවිධානය දක්වා ආපු ගමන අපේ හාමුදුරනේ දැන් සමහර වෙලාවට ගිහිවත අතෑරලා පැවිදිවතට ප්‍රවිෂ්ඨ වෙන්න එකක් සසර කෙලවර කෙටි කරගන්න, නිවන අරමුණු කරගන්න. දැන් සමහර වෙලාවට ඥානසාර හාමුදුරුවෝ එහෙම නෙවෙයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. වහන්සේට තියෙන නිවන සාක්ෂාත් කරගැනීමේ අරමුණ නෙවෙයිද? එහෙම නැත්නම් ඒකත් තියෙනවා, ඒකත් එක්කම යන වෙන ගමනක් තියෙනවද? අපි කවුරුත් ප්‍රෞර්ජාවටපත් වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. මේ සියලු දුක් නිවාරණය කළා නිර්වාණය සාක්ෂාත් කිරීම අරමුණු කරගෙන තමයි අපි ප්‍රෞර්ජාවටපත් වෙන්නේ. ඒකායන අයම් භික්ඛවේ මග එක මගයි ඒකට තියෙන. ඒක පාරවල් දෙකක් නෑ. ඒක තමයි ඇත්ත. හැබැයි අපි බලන්න ඕන මේ රටේ භික්ෂු වංශයට පැවරිච්ච ඓතිහාසික යුග කාර්ය මොකක්ද කියලා. මිනිස්සු නොඑක් දේවල් කියන්න පුළුවන්. මොකද නිදහසෙන් පස්සේ මේ රට හසුරුවපු ආණ්ඩු නැත්නම් දේශපාලන පක්ෂ අද වෙනකොට මේ රට ගෙනල්ලා තිර තැන පේනවනේ. ඒ කියන්නේ එකම ගෙදර එකම පවුල ඇතුලේ නිල් පාට කොළ පාට රතු පාට කියලා බෙදිලා. ඒ කියන්නේ බෙදුණු සමාජයක්. මිනිස්සුන්ට ඇත්ත යුක්තිය වටහා ගන්න බැරුව යථාර්ථය වටහා ගන්න බැරුව අතරමං වෙච්ච යුගයක්. එවැනි යුගයකදීත් අපි මේ කරන්නේ ඉතිහාසයේ විසින් අපට පවරපු ඓතිහාසික යුග කාර්යය. දසුන් අපිට ඉතිහාසයේ පුරා මේ සිංහල භික්ෂු වංශයට පැවරිච්ච වගකීමක් තියෙනවා. මොකද අපේ ශාසන වංශ කතාව අවිච්ඡින්න එකක්. ඒවා ඕන තරම් මම හිතන්නේ ඔයගොල්ලන්ගේ නාලිකාවල මේවා කතා කරලා තියෙනවා. ඒවට කාලෙ මිඩංගු කරන්න ඕන නැහැ. අපි අද මේ රට ගැන කතා කරන්නේ, මේ ජාතිය ගැන කතා කරන්නේ. අමතක කරන්න එපා ලෝක එකම ජාතිය අපි විතරයි ත්‍රිපිටක බුද්ධ වචනය නොකිලිටි ලෙස ආරක්ෂා කරපු එකම ජාතිය. ත්‍රිපිටක බුද්ධ වචනේ කිලුට වෙන්න නොදී යුගයෙන් යුගයට පරම්පරාවෙන් පරම්පරාවට මේක රැකගෙන ඇවිල්ලා තියෙනවා දිවි දෙවැනි කොට. අපේ අතීත මුතුන් මිත්තෝ තමන්ගේ අතට පත්තුණු නිවන අතහැරලා අද වගේ මෙදත් බණ කිව්වනේ දසුන්. රුවන්වැලි මහ සෑය ඉදි වෙලා තියෙනවා. ඒ ඇතුළු කොට අහස සිමින මහ දාගැබ්, ඊළඟට සයුර පරයා යන මහ වැව්, ඒවත් එක ගොඩ නැගුණු මහා උරුමයක් සහිත ජාතියක් නේ අපි. අපි සමහර ජනප්‍රවාද නෙවෙයි සමහර ලිඛිත කරුණු කියවනකොට කියනවනේ මේ මහ රහතුන්ගෙන් ගැවසී ගිය 12000ක් 10000ක් ඊට වඩා වැඩි ගණන් හාමුදුරුවෝ වැඩ හිටපු අදත් බලන්නකෝ අම්පාරේ රජගල තැනට ගිහිල්ලා පියංගලට ගිහිල්ලා සමංගලට ගිහිල්ලා පුලුකුණාවට ගිහිල්ලා ඒවයේ තියෙන ආරාම සංකීර්ණ අනුරාධපුරයට ගිහිල්ලා ඒ කියන්නේ එහෙම මහා පුදුම මේ භික්ෂු සමූහයක් වැඩ හිටපු රටක් එදත් බණ කියන්න ඇතිනේ. එහෙනම් ඉතින් මේ බණ කියලා ඔක්කොම නිවන් දැකලා නැහනේ. ඒ යුගයේදීත් අද වගේම ප්‍රශ්න, තරජන, ගර්ජන, නොඑක් විදි ආක්‍රමණ මේ බොහෝ දේවල් වලට මුහුණ දුණු ජාතියක් අපි. ඔබ වහන්සේ ප්‍රෞර්ජා වෘත්තියට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ නිවන කියන කාර්යයත් ඓතිහාසික ඔබ වහන්සේට පැවිරිච්ච කාර්යයත් ඉටු කරනවා කියන කාරණය සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම හරි. දැන් ඔබ වහන්සේ අර ප්‍රෞර්ජා වෘත්තියට ප්‍රවිෂ්ඨ වෙලා නිවන කියන කාරණය එහාට ගිහින් මෙහා තියෙන ජාතික කර්තව්‍ය ඉටු කරන්න ගිහිල්ලා අපේ හැමෝටම ඔබ වහන්සේ නඩු කීයක් වැටලා තියෙනවද? අපි මෙතෙන් එන්න කලින් මම මේක කියලා ඉවර කරන්නම්. දැන් එතකොට අපි මේ කරන්නේ අර එදා අතීත අපේ රණශූර මීමුතුන් කලා වගේ අපේ අතීත සිංහල භික්ෂු වංශය සම්පූර්ණ කරපු යුතුයකම මේ. Tamanගේ අතට පත්වෙච්ච නිවන අතහරින වෙලාවක් එනවා. අපි මේ කරන්නේ Tamanගේ අතට පත්වෙච්ච නිවන අතහැරලා හෙට දවසේ එළිය දකින්න ඉන්න දරුවන්ට උපනුපන් දරු පැටවුන්ට මේ නිවන අවබෝධ කරගන්න පුළුවන් විදිහට මේ පොළව මේ පරිසරය මේ උරුමයන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල. අපි හැමෝටම මට මොහොතකට අවසර දෙන්න අපි ඉක්මනට වෙලා බලමු. අපි හැමෝටම මේ යුග කාර්ය කරන්න කියලා මම අර ඉස්සෙල්ලා ප්‍රශ්නයකට ආයෙන ඔබ වහන්සේට නඩු කීයක් වෙලා තියෙනවා? සංඛ්‍යාත්මකව මේ මොහොත වෙද්දී නම් මම හිතන නඩු 18ක් විතර ඉතුරු වෙලා තියෙනවා. ඉස්සෙල්ලාම නඩුව ඔබ වහන්සේට වැටෙන්නේ?
මට එහෙම කියන්න මතක නැහැ මොකද ඒ තරම් නඩු කන්දරාවක්. මොකද හේතුව මුල්ම අවස්ථාවවලදී අද නෙමෙයි ඉස්ලාම් ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ. අපි 1998 ඉඳලා 2008 විතර 2007 විතර වෙනකම්ම අද ඔය රටේ කතා කරන ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි මූලධර්මවාදී ව්‍යාපාරයත් එක්ක තමයි අපි ඇත්ත වශයෙන්ම මේ ගැටුනේ. මොකද මිනිස්සුන්ගේ සිතීමේ නිදහසට බාධා කළා නව යටත් විජිත කරන වැඩපිළිවෙලක් විදිහට ක්‍රියාත්මක වන ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධානය එක්ක ගැටලා මං හිතන්නේ මට නඩු විශාල ප්‍රමාණයක් වැටුණා. හැබැයි හැම නඩුවකම අපි ජයග්‍රහණය කෙරුවා. ඉතින් ඒවා සාධාරණයි. ඉතින් ඒවා බලාපොරොත්තු වෙන්න ඕනනේ වැඩ කරනකොට. අපේ අමතර මම මේ අවසන් වාර්තාව වෙන්න කලින් ඔබ වහන්සේට ඉස්සෙල්ලාම නඩු වැටිච්ච තැනට එනවා. ඔබ වහන්සේලා ඉස්සෙල්ලාම ඔය චෝදනාලාභියෙක් වෙන්න ඔබ වහන්සේ සහ ඔබ වහන්සේට නඩු වැටෙන්නේ ක්‍රිස්තියානි ඉවැන්ජලික ව්‍යාපාරය පිළිබඳව ටිකක් ගැඹුරින් කතා කරපු හින්දා. අපේ අමතරනේ එදයි අදයි බලපුවාම ඔබ වහන්සේලා කතා කරපුවා හරියද ඒ සම්බන්ධයෙන්? මං හිතන්නේ මගේ ළඟ තියෙනවා මේ කමිෂන් වාර්තා දෙකක්. මේක පෙන්වන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි මේක රටේ මිනිස්සු දැනගත යුතු නිසා. මේ තියෙන්නේ බුද්ධ ශාසන ජනාධිපති කමිෂන් වාර්තාව 2002 ජූනි මාසෙ 28 වෙනි සිකුරාදා නිකුත් කරපු. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ කේ බාලපට බැඳිගේ අත්සනින් නිකුත් කරපු බුද්ධ ශාසන කමිෂන් වාර්තාව මේ විශාල පොතක්. මේ පොත පුරාවටම තියෙන්නේ මේ රට ඇතුලේ සිංහලයන්ට බෞද්ධයන්ට සිද්ධ වන සංස්කෘතික ආක්‍රමණය ඇතුළු කොට මේ මිනිස්සුන්ට සිද්ධ වෙන අසාධාරණකම් පිළිබඳ. හැබැයි මේ කිසිම වාර්තාවකින් මේ කමිෂන් වාර්තාවකින් සාධාරණයක් තවමත් මේ සිංහලයන්ට බෞද්ධයන්ට මේ රටේ ඉෂ්ට වුණාද කියන ප්‍රශ්න. මේකේ තියෙනවා ක්‍රිස්තියානි සාධකයේ සහ මුස්ලිම් සාධකයේ කියන වෙනම කතාවක්. මේකට උත්තරයක් නොවුණු තැන 2009 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන් සදාචාර විරෝධී හා කූට උපක්‍රමගේ අන්‍යාගම වලට හරවා ගැනීම පිළිබඳ පරීක්ෂා කළ බලා වාර්තා කිරීම සඳහා පත් කරනු ලැබූ කොමිෂන් සභා වාර්තාව. මේකට අනුග්‍රහය දක්වන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ඒගොල්ලෝ විශාල පරීක්ෂණයක්. ඒ කියන්නේ මම හිතන්නේ රටේ ස්ථාන 2000ක විතර සාක්ෂි කැඳවල මිනිස්සුන්ට ඇත්තටම මහ පොළවේ මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවද කියලා බලලා ඒ සාක්ෂි සටහන් සහිතව මේ ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙන් සහ ඉස්ලාමීය උන්මත්තක අන්තවාදීන්ගෙන් වන සංහාර ගැන මේ සියල්ල සටහන් තබලා තියෙනවා. හැබැයි මේව ගැන කිසිම කතාවක් නැහැ. මම දන්නේ පාර්ලිමේන්තුවේ 225 කී දෙනෙක් මේ කමිෂන් වාර්තාව දැකලා තියෙනවද, කියවලා තියෙනවද, මේ පොළවේ මෙහෙම දෙයක් වෙනවද කියලා මේ අවබෝධයක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. එතකොට අපි මේ ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන වැඩපිළිවෙල විසින් ගෙන යන බෞද්ධ විතරක් නෙමෙයි අහිංසක දමිළ හින්දුන්ට වන ඒ සංස්කෘතික සංහාරය නවත්තන්න කියලා මේ මතවාදී මොකද අපිට කරන්න පුළුවන් මතවාදීව අවිහිංසාවාදී අරගලයක් පමණයි. අපිට ගිහිල්ලා අවි අරගෙන කෑක් ගහලා ගල් පෙරලලා වීදුරු වලට ගල් ගහලා එවැනි ප්‍රතිපත්තියක අපි නැහැ. එම බලගැන්වීම කරනකොට සංවිධානය තිබුණ 103යි එදා. අද ඒ ප්‍රමාණය 455ක් දක්වා. මේක මම හිතන්නේ වැදගත්. මොකද මේ දවස්වල දැන් අපේ වික්ටර් රත්නායක මහත්තයා ගැන කතා කරනවා. නෙළුව අධිකාරී ගැන කතා කරනවා. මම දැක්කා එතුමිය කියලා තිබුණා මම මගේ කලා ජීවිතය අතහැරලා මින් පස්සේ සුභාරංචිය ගෙන යන දේව දාසියක්සේ වැඩ කරනවා කියලා. අද මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෝ, ව්‍යාපාරිකයෝ, ඒ වගේම නීති ශාස්ත්‍රයේ හසුරුවන අය, නඩුකාරවරු, දේශපාලනඥයෝ, ඒගොල්ලන්ගේ දරුවෝ විශාල ප්‍රමාණයක් මේ බෝනගෙන් ක්‍රිස්තියානියට ගොදුරු වෙලා ඉවරයි. අපේ අමතරනේ ආණ්ඩු ව්‍යවස්ථාවෙන් Tamanට අදහන්නට නිදහස දීලා තියෙන තැනකදී අය ඔබ වහන්සේ ඒවට වාරණය දාන්නේ නැහැ. මිනිස්සුන්ට ඕනනම් ගිහලා කලවැද්දෙක් අදහ ගන්න පුළුවන්. ඕනනම් ගිහලා නිගණ්ඨයෙක් අදහ ගන්න පුළුවන්. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. සදාචාර විරෝධී සහ නීති විරෝධී විදිහට මිනිස්සුන්ගේ සිතීමේ නිදහසට බාධා කරන්න කිසිම අයිතියක් නැහැ. දැන් ලෝකෙ කොහෙවත් කම්ප්ලේන් එකක් තියෙනවද මේ රටේ හාමුදුරුවෝ දැන් කොච්චර අපි ඇමරිකාවේ පන්සල් තියෙනවා. යුරෝපේ පන්සල් තියෙනවා. දැන් අප්‍රිකාවෙත් පන්සල් තියෙනවා. බටහිර යුරෝපේ ස්කැනඩියන් රටවල් හැම රටකම පන්සල් තියෙනවා. කොහොමද අපිට කම්ප්ලේන් එකක් චෝදනාවක් නැහැ නේ. ඇයි අපි ගයක් ගාන ගිහලා ආරසුභාරංචි සේවා හෝ එන්න අපි ළඟට අපි නඩු ප්‍රශ්න විසඳනවා. අපි යක්ෂ ප්‍රශ්න විසඳනවා. ඔයගොල්ලන්ගේ ආර්ථිකය හදලා දෙනවා. වෙන දේවල් කරනවා කියලා අපි ගිහිල්ලා මේ බුදුබණ ප්‍රචාරය කරන්නේ නැහැ. එහි පස්සුක ඇවිත් බලන්න එච්චරයි.
හැබැයි මේක වෙන වැඩපිළිවෙලක්. ඔබ දන්නවද මේ වර්තමාන ආණ්ඩුවේ ඇතැම් ලේකම්වරු බෝනගෙන ක්‍රිස්තියානි වෙලා ඉන්නවා. කොහෙන්ද යුක්තියක් බලාපොරොත්තු වෙන 69 ලක්ෂ ඡන්දෙ දුන්නාට. ඔබ වහන්සේට එහෙම කියන තේ සාධක මොනවද? සාධක කියන්නම් ඕන වෙලාවට. සදාචාරාත්මක නැහැ ප්‍රසිද්ධ මාධ්‍යක නම් ගම් කියන එක ඒවා කියන්න බයත් නැහැ කට කෑවත්. හැබැයි ඇත්ත ඒක. ඉතින් මහා දරුණු තැනක අමාරු ඉතාලම අවාසනාවන්ත තැනක මේක තියෙන්නේ. දේශපාලනඥයන්ගේ දරුවෝ ඒගොල්ලෝ වෙනම සූක්ෂම වැඩපිළිවෙලක්. කතෝලික පල්ලියට උත්තරයක් නැහැ. කාදිනල්තුමාට ඒකට උත්තරයක් නැහැ. නිවේදන නිකුත් කර පමණින් මේක නවත්තන්න බෑ. ඔබ දන්නවද? මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවානේ බුදු පිළිම පාගගෙන ෆෝඩියම් එකේ තියාගෙන පාගෙන යාඥා කරන අවස්ථා. ඔබ දන්නවද බුදු පිළිම කුඩු කලයට මුත්‍ර කරවල තියලා අපේ සිංහල බෞද්ධ දරුවන්ට කියලා? ඒවා සාක්කියක් අපි ළඟ තියෙනවා. ඒවා පිළිබඳ කතා කිරීමෙන් තමයි අවසාන විග්‍රහයේදී අපි ආගම්වාදියෝ ජාතිවාදියෝ ඒතර අපේ බුදුහාමුදුරුවන්ට මේ සිතින්වත් වදනින්වත් තුන් හිතකින්වත් වරදක් නොකරපු ශාස්ත්‍රවරයෙක් මගේ ලෞතර බුදුහාමුදුරුවෝ උන්වහන්සේ තමයි මගේ ගුරුවරයා. ඒ ශාස්ත්‍රෝන්ගේ ප්‍රතිමාවකට එහෙම අලාභහානි කරලා විනාශ කළා එවැනි අපරාධ කරද්දී අපේ වාචික සංවරය බින්දෙන්නේ නැද්ද? අපේ මානසික සංවරය බින්දෙන්නේ නැද්ද? මතක තියාගන්න අපිට තියෙන්නේ බෝධිසත්ව ආදර්ශයක්. එක වෙලාවක මඩිහි මහානායක හාමුදුරුවෝ එක්තරා සභාවකදී උන්වහන්සේගෙන් අහනවා උගත්යයි සම්මත ප්‍රභූයයි සම්මත බෞද්ධ ජන කොටසක් සහ වෙනත් ආගමික නායකයන් පිරිසක් ඔබ වහන්සේලාට අයිතියක් තියනවාද හින්දු කියලා බෞද්ධ කියලා ක්‍රිස්තියානි කියලා කතෝලික කියලා ඉස්ලාම් කියලා ભેද කරලා කතා කරන්න. උන්වහන්සේ දෙන උත්තරේ මොකද්ද? උන්වහන්සේ ගෞරවයක් පිණිස මම මේ කියන්නේ අපිට කලින් අරගල කරපු උත්තරමයෝ. උන්වහන්සේ කියනවා බුදුහාමුදුරුවන්ට නම් එහෙම කරන්න බෑ. බුදුහාමුදුරුවෝ රාහුල කුමාරයටත් දේවදත්තටත් එකසේ සැලකුවේ. හැබැයි බුද්ධත්වයේ ලබනකම් බෝධිසත්වයෙක් සිද්ධාර්ථ. ඒ බෝධිසත්ව කුලයේදී වඳුරු රැළේ නායකයා වුණත්, මී රැළක නායකයා වුණත්, මනුෂ්‍ය රැළක நாயකයා වුණත් ඒ රැළේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ ආරක්ෂාව වෙනුවෙන් සටන් කළා තියෙනවා. බුදු වුණාට පස්සේ එහෙම කතාවක් නැහැ. බුදු වෙනකන් අපිත් පුරන්නේ පාරමිතාව. අපිට දෙන්න තියෙන්නේ ඒ උත්තරේම තමයි. අපේ හැමෝටම මම දැන් ඔබ වහන්සේට නඩු වැටෙන්නේ ක්‍රිස්තියානි ඔය බෝන් අගේන් ක්‍රියාවලියට ඉවැන්ජලික ක්‍රියාවලියට ප්‍රවිෂ්ඨව ඒ පිළිබඳව කරන සාකච්ඡාවත් එක්ක ඔබ වහන්සේට චෝදනා ගොනු වෙනවා. දැන් ඒ ඔබ වහන්සේ මුල් කාලවකවානුව තුළ. හැබැයි ඔබ වහන්සේ දැකපු අනතුර ඒ තරම් ප්‍රබල විදිහට සමාජයේ සමහරලාට කෙනෙකුට කියන්න පුළුවන් මතු පිටින් අපි දකින්න නැහැ කියලා. අභ්‍යන්තරයේ දිව යන හැටි ඔබ වහන්සේගේ විමර්ශනය තුළ ඇති. නමුත් බාහිරව ඒක පේන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඔබ වහන්සේ එතනින් කරපු අරගලේ අසාර්ථක වෙච්ච හින්දා ඔබ වහන්සේ වර්තමානයේ චෝදනාලාභියෙක් වෙන ඉස්ලාම් අන්තවාදී පිළිබඳව කතා කරන්න පටන් ගන්නවා. ඒ සමහර වෙලාවට ඔබ වහන්සේගේ අරමුණ අතරින් සාක්ෂාත් නොවිච්ච නිසා ඉස්ලාම් අන්තවාදයට ප්‍රවිෂ්ඨ වීමක් කියලා කෙනෙක් කිව්වොත් ඔබ වහන්සේට තියෙන උත්තරේ මොකක්ද? මෙහෙමයි. අත වශයෙන්ම අපි දිගු කාලයක් අපේ අපවත් වී වදාළ ගංගොඩවිල සෝමහාමුදුරුවෝ මේ මිත්‍යා දෘෂ්ටික බලවේග වලින් බෞද්ධ සමාජයට සහ මේ රටට ඓතිහාසිකව අපි ගොඩනගාගෙන ආපු මේ අවුරුදු 2500 ගණනක උරුමයන් පිළිබඳ කතාවට වෙන විනාශය පිළිබඳ රටට ලෝකෙට කියන්නේ ඉඩ හැදුවෙත් මේ IT නායකයන්ගේ අඳුරන එළියට කියලා ඒ කාලේ. අවසානයේ උන්වහන්සේගේ මතවාදයේ තීව්‍ර වීම ඇතුලේ වැඩසටහනු නැතුව ගියා. කෙසේ හෝ වේවා ඒ ගෙන ගිය මතවාදයත් සමාජය තුළින් ගොඩනැගුණු විරෝධතාත් මනමින් හොඳින් කළමනාකරණය කළා 2004 දී හාමුදුරුවරු 9 දෙනෙක් පාර්ලිමේන්තුවට යනවා. ඒ පාර්ලිමේන්තුවට යන්නේ එකම උත්තරය නෛතිකව රැකවරණ ලබා ගැනීම පමණයි. පනතක් හදන්න යන්නේ. වෙන මොකකටවත් නෙවෙයි. වෙන කෙන්ගෙඩි කතා කරන්න ගියේ නෑ. පාරවල් හදන්න, බෝක්කු හදන්න, අර ප්‍රශ්න මේ ප්‍රශ්න ගැන කතා කරන්න නෙවෙයි. හැබැයි මතක තියාගන්න මේ බෞද්ධ කතන්දරය ඇතුලේ අපි ඔලු ගෙඩි ගණනින් බෞද්ධ වුණාට භික්ෂුන් වහන්සේලාට
දැන් මේ සුදු රෙද්දක් දාලා තියෙනවා වගේ දැක්කහම නැගිටිනවා. සුදු රෙද්දක් දානවා. අර ඩවුනින් වීදියේ එංගලන්තේ මහරජනට තියෙන ගෞරවය වගේ සැලකිල්ලක් හැර මේ රටේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඒ ගෞරවය කෝ මොන පක්ෂෙන්ද ඒක දීලා තියෙන්නේ? නිකන් දැහැටි දඬු වෙනවා මිසක් මේ වතාවේවත් එක වෙනස් කරන්න ඕන. වෙනස් කිරීම වෙනුවෙන් අපි බල කරන්න ඕන. එදත් ඒ පනත ගේන්න දුන්නේ නැහැ. එදා මුළු කතෝලික සභාව සියල්ලම පාරට බැස්ස විරුද්ධව. එතකොට මට සමා වෙන්න. එතකොට කඳවුරු දෙකක් තියෙනවා දසුන්. මේ ගැන කියවීමක් තියෙනවා. නිකන් මතු පිටින් දැකලා බලලා වැඩක් නැහැ. මේවා අධ්‍යයනය කරන්න ඕන, කියවන්න ඕන. ගෝලීය ඇති වෙලා තියෙන මේ තර්ජනය තේරුම් ගන්න ඕන. මොකද අපි ලංකාවේ ලොකු ජාතිය වුණාට ගෝලීය වශයෙන් ගත්තාම ගෝලීය සුළුතරය. එතකොට මේ දූපතේ අපි ගැන අපිට ආදරණීය වෙලා අපි රැකුණ නැති වුණොත් මේ භාෂාව කතා කරන කාටවත් මේ භාෂාව කතා කරන කවුරුත් ලෝකේ වෙන නැහැ අපට. අපේ නෑදෑයෝ නැහැ ලෝකේ. ඒ නිසායි අපි මේ අරගලේ කරන්නේ මතවාදීව. කඳවුරු දෙකක් දෙපැත්තෙන් ගොඩ නැගිලා තියෙනවා. එක පැත්තකින් ක්‍රිස්තියානි මූලධර්මවාදී කඳවුරු 455ක් මේ බුදුන්ට අයිති බුද්ධ භෝග තියෙන මේ භූමියේ වැඩ කරනවා. ඇයි? මිත්‍යා දෘෂ්ටිය ප්‍රචාරය කරමින් මේ බෞද්ධයෝ සංස්කෘතික මේ වශයෙන් සංහාරය කිරීම සඳහා. දෙක. අනෙක් පැත්තෙන් ඉස්ලාමී උන්මත්තක අන්තවාදයේ ගොඩ නැගිලා තියෙනවා. අපි 2009 නන්දිකඩාල් කලපුවේදී ප්‍රභාකරන් යුද්ධමය වශයෙන් පරාජය කළා. LTTA සන්නද්ධ මේ ක්‍රියාකාරකම් නතර කරනකම් අපි අවධානය යොමු කරගෙන හිටියේ LTTත් මේ ක්‍රිස්තියානි මූලධර්මවාදී වැඩපිළිවෙලත් එක්ක. ඔබට මතක නම් මට මතකයි ඒ කාලේ මේ නාලිකාවලට මැවිලා කතා කරපු සංවාද අපි අහන් හිටියා. ඔය ටී මහේශ්වරන්ල වගේ අය හින්දු සමාජයෙන් ඇවිල්ලා ඉන්දියාවේ අනපනත් පවා පෙන්눔 කළා. පනතක අවශ්‍යතාවය ගැන කතා කළා. හින්දු දේශපාලන නායකයෝ අවාසනාවට අද TN එකේ එහෙම නායකයෝ නැහැ. යුද්ධෙන් පස්සේ තමයි අපි ක්‍රිස්තියානි මූලධර්මවාදී ප්‍රශ්න විතරක් නෙවෙයි ඊට වඩා එහාට ගිය මේ රටේ සාම්ප්‍රදායික ස්වදේශික පාරම්පරික මුස්ලිම් සමාජය අතික්‍රමණය කළා. ගොඩනැගෙන මහා උන්මත්තක අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම්වල වැඩපිළිවෙළ දකින්න පටන් ගත්තේ. මම මෙහෙම පටන් ගන්නම්. මූලධර්මවාදී කඳවුරු දෙක බලන්න. ක්‍රිස්තියානි මූලධර්මවාදීන් ඒගොල්ලන්ගේ විශ්වාසයන්ට අනුව ලෙඩක් දුකක් හැදුනහම බෙහෙතක් හේතක් ගන්නෙ නැහැ. වෛද්‍යවරයෙක් ගාවට යන්නේ නැහැ. ඒගොල්ලෝ දෙවියන් පිළිබඳ විශ්වාස කරලා දෙවියන්ට යාඥා කරලා හාලෙලූයා කියලා කෑ ගහලා මං හිතන්නේ දැන් 30ක් 40කට වැඩිය මේ රටේ මරණයටපත් වෙලා තියෙනවා. බෙහෙත් නොගෙන මැරෙනවා උන් දෙයියෝ වෙනුවෙන්. ඉස්ලාමීය උන්මත්තක අන්තවාදීෝ තමන්ගේ දෙවියන් වෙනුවෙන් අනිත් ඒවුන් මරාගෙන මැරෙනවා. ඕක තමයි අන්තවාද දෙක. මේ අන්තවාද දෙකකට මැදි වුණු බෞද්ධයන්ගේ කඳුළු කතාව ගැන තමයි වාචසික සංවරය බිඳගෙන හරි මෙතුවක්කල් අපි කෑ ගහලා කිව්වේ අනතුරක් එනවා අවදියෙන් හිටපල්ල කියලා. අපේ අමුතුනේ මං එතනින් මම වෙන පැත්තකට යනවා. දැන් ඔබ වහන්සේ ඉස්ලාම් අන්තවාදය පිළිබඳව ටිකක් ගැඹුරින් කතා කරනවා. සහරාන්ට චෝදනා එල්ලවනවා ඉස්ලාම් අන්තවාදයක් නිර්මාණය කිරීම පිළිබඳව. හැබැයි වෙන තැනකදී සාකච්ඡාවක් සිද්ධ වෙනවා මේ රට ඇතුලේ ඉස්ලාම් අන්තවාදයේ බෞද්ධ අන්තවාදයේ ගොඩනැගීම වෙනුවෙන් ඔබ වහන්සේට මේ චෝදනා එල්ල වෙලා තියෙන පරිදි රාජ්‍ය නොවන එක් සංවිධානයක් විදිහින් මේ අන්ත දෙකට මූල්‍ය ආධාර ලබා දෙනවා කියන එක. ඔබ වහන්සේට තියෙන උත්තරේ ආණ්ඩු එන්නේ පිටු තම්බන්න නෙවෙයිනේ. සෙල්ලංගේ වල් හදාන හරි කෝම් පිට්ටු හදාන්න නෙවෙයිනේ. දැන් අපි මේ සංවිධානය ආරම්භ කළා ඉදිරියට ඇදීගෙන එන කාලවකවානුවේ අපිට නොඑක් චෝදනා ලැබුණා. ඒවට කාලේ මිඩම් කරලා වැඩක් නැහැ. මොකද මේකට ඕන තරම් අපි උත්තර දීලා තියෙනවා. දැන් 2012 මැයි මාසේ 7 වෙනිදා බුදුබල සේනා සංවිධානය පටන් අරගෙන මේ දක්වා කොයිම පරීක්ෂණයක්වත් කරලා තියෙනවද? අපිට ඩොලර් ඇවිල්ලා තියෙනවද? අපිට ඩිරාම් ඇවිල්ලා තියෙනවද? අපිට යුරෝ ඇවිල්ලා තියෙනවද? ආදී වශයෙන් මිනිස්සුන්ට චෝදනා කරන්න පුළුවන්. හැබැයි අපි එක දෙයක් දන්නවා හදවතට එකගව අපි භික්ෂුන් වහන්සේලා.
අපි යථාවාදී තථාකාරී අපි කියන දේ කරනවා කරන දේ කියනවා. අපට කිසිම ආකාරයක හෙට දෙන ඕනම දඬුවමකට අපි යටත් වෙනවා. මොනම හෝ රජයකින් පක්ෂයකින් රාජ්‍ය නොවන සංවිධානයකින් ජාත්‍යන්තර මොනවා හෝ බලවේගයකින් එක සතයක් වැඩි නේ සතයක් අපට ආධාරයක් ලැබිලා තියෙනවා කියනවා නම් අදවත් එක මෙතන සාකච්ඡා කරන්න වෙන්නේ නැහැ දසුන්න මීට කලින් මුන් එල්ලලා අපි. අපේ අමතර ඔබ වහන්සේලාට ඔබ වහන්සේ සංවිධානයේ ජපානයත් එක්ක හෝ තායිලන්තයත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? ජපානය කියන්නේ බෞද්ධ රටක්. තායිලන්තය කියන්නේ බෞද්ධ රටක්. මියන්මාරය කියන්නේ බෞද්ධ රටක්. ඒ රටවල අපේ පන්සල් තියෙනවා. විශේෂයෙන් ජපානයේ සුකුබා නගරයේ අපේ පන්සලක් තියෙනවා අපේ සහෝදර ස්වාමීන් වහන්සේ නමක්ගේ. ඉතින් අපි මේ අවස්ථාවල ආගමික සටහන් වලට ඒවට යනවා එච්චරයි. ඉතින් එහාට කිසිම සංවිධානයක් මම දැක්ක මේකේ මේ සමහර අවස්ථාවල මේකේ සමහර රැලි වෙනකම් මේව වාර්තා ලියන්නේ නැතිනේ. අපේ ওই මම දැක්ක අන්තර්ජාලය තුල සමහර ඉලන්දාරි ප්‍රශ්න කළා තිබුණා මේකේ වුන් මේ සමාජික ගංජ ගාලා හිටියද දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් ඔය ජපානයේ මොන සංවිධානද මේ මොන කතාවද කියලා අපි දන්නේ නැහැ. සමහර දේවල් මේ වාර්තාව ඉතා හොඳ නිර්දේශ තියෙනවා. සමහර දේවල් මහා විකෘති. මේකේ සමහර දේවල් විකෘති. මේ වාර්තාව ගැන මේ කොමිසම ගැන හොයන්න තව කොමිසමක් දාන්න ඕන. මගේ මේ යෝජනාව නම්. අපේ අමතර ඔබ වහන්සේ කියන්නේ මේ වාර්තාව විකෘති කියලා. කොතනකදී හරි මේ වාර්තාවේ ඔබ වහන්සේ දුන්න සාක්ෂියක් විකෘති කරලා තියෙනවද? මේ වාර්තාවේ මේ තියෙන දසුන් මේ තියෙන්නේ කොච්චර තියෙනවද මෙතන? මේ දෙක එකට එකතු කරලා බලන්න. ඕන්නම් පිටු 20ක් 30ක් අඩු ඇති. මේ ඔක්කොම මගේ සාක්ෂි. මම මේ සාක්ෂි දීලා ගහගත්ත ඒ අවස්ථාවල එකතු කරගත්ත තොරතුරු ටික. මේ ඔක්කොම තියෙන්නේ මම දීපු සාක්ෂි. මේ සියල්ල තමයි මේ තැන් තැන් වල අන්තර්ග්‍රහණය කරලා තියෙන්නේ. මම මේක පොතක් ලියනවා. මේකයි මගේ එක දෙකම එකතු කරලා එක අකුරක් නැහැර. මම දීපු සාක්ෂි අපරාධ මේ කොමිසමක් දැම්මේ. මට කිව්වනම් මම මේක නිර්දේශ ටික හදලා දෙනවා. තහනම් කළ යුතු සංවිධාන ටික හදලා දෙනවා. අරමුදල් ආපු හැටි කියලා දෙනවා. උලමා කියන්නේ කවුද කියලා දෙනවා. සියලු සංවිධානයන් හැලි අපරාධي අවුරුද්දක් මේ කාලේ කා දැම්මේ. ඒ සල්ලි මට මේ නාස්ති නොකර මගෙන් ඇහුවනම් දැන් අවුරුදු ගාණක් කියනවනේ. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට කිව්වා. රනිල් මෛත්‍රී ආණ්ඩුවට කිව්වා. මේ ආණ්ඩුව ඉතින් දැන් අලුත්නේ ඇවිල්ලා. මේක එන්න කලින් මම හිරෙත් දැම්මා. මේගොල්ලෝ කිව්වනම් මොකද්ද මේ අන්තවාදය කියන්නේ? මොකද්ද ජාතිවාදය කියන්නේ? මොනවද මේ වහබිසම් කියන්නේ? මොනවද සලෆිසම් කියන්නේ? මොකද්ද මේ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය කියන්නේ? මොකද්ද මේ වෙමින් තියෙන්නේ? අනේ මේ කොමිෂන් වාර්තාවල මේ බයිලා කෙලින්න ඉඩක් තියන්නේ නැහැ එහෙනම්. අපේ අමතර දැන් ඔබ එහෙනම් මෙලහකටත් මේක ඉවරයි. දැන් ඔබ වහන්සේ දුන්න සාක්ෂි නම් ඔය ග්‍රන්ථයේ අවසන් වාර්තාවේ වැඩිපුර තියෙන්නේ. ඔබ වහන්සේ දුන්න සාක්ෂි මත පදනම් වෙලා කමිෂන් සභාව වාර්තාවේ තියෙන නිර්දේශ කොහොමද අපේ අමතර පිළිගන්නේ? මෙහෙමනේ වෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කොමිසමක් පත් කරනවා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මුලමැද අග ගලපලා මේවාට උඩගෙඩි දුන් සහයෝගය දුන් දේශපාලන රැකවරණය දුන් රට ඇතුලේ සංවිධාන මොනවද ජාත්‍යන්තර සංවිධාන මොනවද කලාපීය වශයෙන් ඒව ගැන හොයන්නනේ ගැසට් පත්‍රයේ තියෙන්නේ ගැසට් පත්‍රය කියවලා බලන්න මොනවද තියෙන්නේ කියලා. ඒකේ කොහෙවත් නැහැනේ බොදුබල සේනා සංවිධානය ඇතුළු සිංහල සංවිධානය ගැන හොයන්න කියලා. හැබැයි මේකේ ඔබ වහන්සේලා පිළිබඳව සඳහන් කරන හැම තැනකදීම කොමිෂම සඳහන් කරනවා ඔවුන්ට බොදුබල සේනා සංවිධානය පිළිබඳව හොයන්න තියෙන සීමාව යම් තැනකදී පාස්කු ප්‍රහාරයේ යම් ස්ථාන හා සම්බන්ධයි කියන කාරණය සම්බන්ධයෙන් සහරාන්ට ඒ පිළිබඳව වන මතවාදයක් නිර්මාණය වෙන්න වහන්සේලාගේ හැසිරීමත් එක්ක කියන කාරණය සම්බන්ධයෙන් ඒ මත පදනම් වෙලා ඒ විමර්ශනය සිදු කරයි කියන කාරණය තමයි මේ වාර්තාවේ සඳහන් වෙන්නේ. ඇත්ත වශයෙන් මේ ප්‍රශ්නය ගැන කතා කරන්න ගියොත් අපට එළි වෙනකන් කතා කළ හැකි. දැන් මම දන්නේ නැහැ දැන් මේ මගේ අතේ තියෙන්නේ කාතන්කුඩි මූලධර්මවාදය හා සහරාන්ගේ ත්‍රස්තවාදය පිළිබඳ ඓතිහාසික දැක්ම. එතන මම මේ මුළු වාර්තාවම මේ ගොනු කරපු කරුණු මේ කොමිසමට ඉදිරිපත් කළා. එතකොට මේ කමිෂන් වාර්තා මේ කාතන්කුඩියේ මූලධර්මවාදය සහ මේ සහරාන්ගේ ත්‍රස්තවාදය පිළිබඳ ආයි මීට වඩා ලියවිල්ලක් ඕන නැහැ. මේකේ දසුන් ඔබතුමා දන්නවද අවස්ථා දැන් සමහර ප්‍රහාර
කාතන් කුඩිවල සිද්ධ වෙච්ච ප්‍රහාර මේ තියෙන්නේ 1990 සමහර මතවාද පටන් අරන් තියෙන්නේ. මම ඒවා මට වෙලාව දෙනවා නම් මේ ඔක්කොම ගෙනාව ඒකයි. අඩු නැතුව සම්පූර්ණ කරන්න පුළුවන්. ඊළඟට 2016 2017 ඔය ආදී වශයෙන් කාතන් කුඩිවල කරපු විනාශකාරී ක්‍රියාවන් ගැන අපි හෙළිදරව් කළා. ඔබතුමා දන්නවද? අපි බොදුබල සේනා සංවිධානයේ පිහිටුවලා යුද්ධෙන් පස්සේ මගේ මතකයේ විදිහට 2013 අගභාගයේ මම සමුළුවක් තියලා කියනවා සහරාන් කියලා පුජ්‍යලයක් ඉන්නවා කාතන් කුඩියේ. ඔහු කඩු කිනිසි අරගෙන සැරිසරනවා. සුෆී මුස්ලිම් මිනිස්සුන්ගේ සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුන්ගේ සොහොන් කොත් කඩා විනාශ කරනවා. ISIS පන්නේ ක්‍රියාකාරකම් මුදා හරිනවා. වහාම මේ මිනිහව අත්අඩංගුවට ගන්න. දැන් අත්අඩංගුවට ගන්න සැරසෙනකොට ශිබ්ලි ෆාරුක් සහ අබ්දුල් රහ්මාන් කියන දෙන්න මේ මිනිහ රටින් පිටුහල් කරන්න හදනවා කියලා ඒ පත්තරවල පවා පළවුණයි. මට ඒ ආටිකල් පෙන්නන්න පුළුවන්. ගත ක්‍රියාමාර්ගයක් නැහැ. දැන් 2006 6 වෙනි මාස 30 වෙනිදා අචල විශ්වාස සටන නමින් කාතන් කුඩියේ සුෆී මුස්ලිම් වරුන්ට ගැහුවා. ඔබ දන්නවද? ඒ සුෆී මුස්ලිම් වරු ඒ කියන්නේ සාම්ප්‍රදායික මේ අහිංසකව තමන්ගේ ධර්මය අදහන් ඉන්න මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ ජිහාදයෙන් කියන්නේ මරාගෙන මැරෙන්න කියන එක නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ විශ්වාසයේ ජිහාදය කියලා කියන්නේ තමන් ඇතුළේන තමන් තුල ඇතිවන කෙලෙස් ස්ථාපනය කර ගැනීම. ඒව විනාශ කර ගැනීම. බණ භාවනාවක් කරන දන් දීගෙන පාඩුවේ ඉන්න කොට්ටාසයක්. එහෙම උපදිස් දීපු මෞලවිවරු මිය ගියාම නැවත ඒ මිනි ගොඩ අරගෙන පුච්චපු අපි කියලා තියෙනවා. ඒව අපේ රටේ බුද්ධියන්ස දන්නවා. වාර්තා කරලා තියෙනවා. පැමිණිලි කරලා තියෙනවා. අවාසනාවට අපේ දැන් ඔය කාටත් උපදෙස් දෙන උලමා සභාව පවා ඒ කාලේ නිකුත් කරපු ෆත්වා තියෙනවා අපි ළඟ. එන්න කියන්නේ ඒගොල්ලන්ට වාද කරන්න. අද මම ස්තුතිවන්ත වෙනවා ඔයගොල්ලන්ට මේ රටේ ජනතා බදු මුදලේ නඩත්තු වෙන ආයතනයක මෙහෙම අවස්ථාවක් දීම ගැන. අපිට මෙහෙම ඉඩ හම්බුන්නේ නැහැ මේ ආයතනය ඇතුලේ. මේ ඇවිල්ලා කතා කළේ සහජීවනයේ නමින් බෝඩ් ගහගෙන ඇතුලෙන් ගිනි අරන් ගිහපුන්ට තමයි මේ කතා කරන්න ඉඩ දුන්නේ. අපිට අවස්ථාව දුන්නා නම් අත් වශයෙන් මේවා මේ විදිහට වෙන්නේ නැහැ. එහෙනම් රටේ ජනතාව දැනුම්මත් කරන්න තිබ්බා. අද හරි මෙහෙම මොලේ පෑදිලා කාට හරි ඔබතුමාට හරි කාට හරි මේක දුන්න එක ගැන මම ස්තුතිවන්ත වෙනවා. මේ මට දීම ගැන නෙවෙයි රටේ මිනිස්සු දැනුම්මත් කරන්න අවස්ථාව ලැබීම ගැන. ඉතින් කෙසේ හෝ වේවා මේ තියෙන්නේ 2016 අවුරුද්දේ කාතන් කුඩි ජමේතුල් උලමා ප්‍රචණ්ඩත්වයට තුරුදුන් පත්‍රිකා බෙදා හැරපුවා. ආදී වශයෙන් ගත්තාම දසුන් මේ කාලය මදි මේ ඔක්කොම කියන්න. මේ ඔක්කොම අපි ඔය කමිෂන් සභාවේ සමාජිකයන් ලබා දුන්නා. අපේ අන්දර දැන් ඔබ වහන්සේ සඳහන් කරපු ප්‍රකාශ නැත්නම් ඔබ වහන්සේ කිව්වයි කියන කාරණා මේක විශේෂ සභාවේ ඉස්සරහ ඔබ වහන්සේ සාක්ෂි වශයෙන් සටහන් කරා. ඔව් සියල්ල. ඒ සාක්ෂි වශයෙන් සටහන් කරපුවාට අමතරව ඔබ වහන්සේ එතනදී මගහැරිච්ච යම් සාක්ෂියක් තියනවාද ඉස්ලාමන්තවාදයේ වර්ධනය වීම වෙනුවෙන් හෝ සහරාන්ගේ 21 ප්‍රහාරය ඇතිවීම වෙනුවෙන් හෝ පාදක වෙච්ච දේවල් අපිට කියන්න බැරි වෙච්චද? ඔව්. ඇත්ත වශයෙන්ම අපි හෙළිදරව් කරපු සමහර සංවිධානවල ක්‍රියාකාරකම් මේ පාස්කු 21 ප්‍රහාරයෙන් පස්සේ සහ නවරාජ්‍යය පත් වුණාට පස්සේ මම හිතන්නේ සමහර ඒවා කියන එක යුතු නෑ. සමහර සංවිධානවල තියෙන්නේ පුටුයි මේසයි විතරයි. ගොඩනැගිල්ලයි. පුජ්‍යලෝ එහෙම ඉන්න වෙන නම් වලින් වැඩ කරන් යනවා. අපි ඒව දැනුත් නිරීක්ෂණය කරනවා. උන් ඉන්න තැන් දන්නවා. ඒගොල්ලන්ට කොහොමද ගැලවෙන්න දෙන්නේ නැහැ මේකෙන්. අපේ පනනවල තියෙනකම් මේ ඔය කියන සුකුරුත්තන්න මේක කරන්න දෙන්නේ නැහැ. අපි ඒ සියල්ල ගැන හොයමින් ඒගොල්ලන් ගැන නිරීක්ෂණය කරමින් කටයුතු කරගෙන යනවා. කෙසේ හෝ ඒගොල්ලන්ව මර්ධනය කරන තැනකට අපි අපේ වැඩපිළිවෙල දියත් කරනවා. අපේ හැමදෙරෝනේ දැන් ඔබ වහන්සේලා ලබා දුන්නු සාක්ෂි නම් මේ අවසන් වාර්තාවේ තියෙන 80%කට වැඩිය. ඔබ වහන්සේ මේකේ තියෙන නිර්දේශ පිළිගන්නවද නැද්ද? මෙහෙමයි ඇත්ත වශයෙන්ම මට ඒ කියන්නේ සමහර දේවල් දැන් ඇත්ත වශයෙන්ම මේක අවුරුද්දකට වැඩි කාලයක්
ඒගොල්ලෝ යම් ප්‍රශංසනීය උත්සාහයක නිරත වුණා. ඒ කියන්නේ අපි මේ සාක්ෂි දෙන අවස්ථාවල් වලදී අපිට දක්වපු ගෞරවය ඒවා අපි භික්ෂුන් වහන්සේලා හැටියට ඒවා මේ අපි කියන්නේ කන්ඩෙම් කරන්න බෑනේ. ඊටාම ගෞරවණීය විදිහට තමයි අපිව පිළි අරගෙන පුදුමාකාර සැලකිල්ලකින් මේ සියලු කටයුතු සිද්ධ කළේ. හැබැයි මේ අවසන් වාර්තාවේ මොකක් හරි විකෘතියක් වෙලා තියෙනවා. මම දන්නේ ඒක කොහොමද උනේ කියලා. ඒ විකෘතිය උනේ දැන් ඔබ වහන්සේගේ මම ඍජුව ප්‍රශ්න කළේ ඒකයි. ඔබ වහන්සේලා ලබා දුණු සාක්ෂි නම් ඔකේ තියෙන්නේ. සාක්ෂි විකෘති කරලා තියෙනවද? දැන් දසුන් මට මෙහෙම කියන්නකෝ. අපි මේ කතා කරන්නේ ඉස්ලාම් අන්තවාදය ගැන. මේ කොමිසමේ හිටපු 5 දෙනා ඉස්ලාම් අන්තවාදය ගැන කොච්චර කියවලා තියෙනවද? මේ හදීස් මේ තියෙන හදීස් කියන මේ හදීස් පොත් පහෙන් එකක්. මේ ඔක්කොම තියෙන්නේ වයලන්ට්. ඒ කියන්නේ ආගමික කෘතියක කපපන් කොටපන් ගහපන් මරපන් අර කරපන් මේ ආදී වශයෙන් මේ තියෙන න්‍යායාත්මක කරුණු. මේවා දැකලා තියෙනවද? හදීස් කියවලා තියෙනවද මේ සමාජිකයෝ 5 දෙනා? දැන් අවුරුදු 15කට වැඩි කාලයක් ඉස්ලාම් අන්තවාදය ගැන මේ තියෙන ලංකාවේ තියෙන සංවිධානවල ඒ මතවාද එළියට දාපු පොත්පත්. මම එකකින් ඒ වලට පෙන්නන්නම්. ඒතර මේවා කටපාඩම් මට. ඒතර අවුරුදු 15ක් විතර ඉස්ලාම් අන්තවාදය ගැන හදාරපු මාව ඒ කියන්නේ ඇත්තටම අර මම දැක්ක අපේ ගම්මන්පිල මහත්තයා කියලා තිබුණා මේ පණිවිඩකරුවාට වෙඩි දියලයි කියලා. කොමිසමේ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒතර මේ කොමිසමේ උදවිය ඉස්ලාම් ගැන නොදැන කොහොමද ඉස්ලාම් සම්බන්ධයෙන් නිර්වචන දෙන්නේ? ඒගොල්ලන්ට පැවරුවේ මේ ප්‍රහාරය ගැන. බුද්ධ්‍යංශ කොහොමද වෙලා තියෙන්නේ? හරියට පණිවිඩ එහාට මෙහාට වෙලා තියෙනවද? මූල් මේ මොනවාද වත්කම් කොහෙන්ද මේගොල්ලන්ට නිකම්ම නිකන් එකපාරට පුපුරවගෙන මැරෙන්න බැහැනේ. ඒව ගැන කතාවක් නැතුව අපට ඇඟිලි දික් කළා දෙනවා. දැන් එකක් කියමුකෝ මෙහෙම. දැන් මේක කියන විදිහට බුදුබල සේනා සංවිධානය නිසා ඒක චෝදනාව තිබුණ එකයි. මේ නිර්දේශම ඔක්කොම වෙනම සටහන් කරන් ආවා. බුදුබල සේනා සංවිධානය එකතන කියලා තියෙන අමතරව මට මේක ස්තුතියක්වත් කළා නැහැ. ඒකයි හොඳම වැඩේ. නෑ බොහොම පිළිම සඳහන් කළා දෙනවා සහදායක සාධකයේ යටතේ 22 වෙනි පරිච්ඡේදය කියලා දෙනවා පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමි මෙම හිමියන් බුදුබල සේනා සංවිධානයේ ලේකම්ය මේ සංවිධානයේ 2012 වසරේදී පිහිටුවන ලදී වහබ්වාදීන් රටේ ඇති තර්ජන හඳුනා ගැනීම ව්‍යාපාරයේ පෙරමුණගෙන සිටියේ මෙම හිමියන් වාර්තාවේ කලින් විස්තර කර ඇති පරිදි මෙම කාරණය සම්බන්ධයෙන් හිමියන් නිවැරදි බව ඔප්පුවිය. ඔබ වහන්සේ වහබ්වාදය තුරන් කිරීම වෙනුවෙන් හදපු මතවාදය පිළි අරගෙන තියෙනවා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා වහන්සේට අවසන් නිර්දේශ තුල ලබා දෙන අපරාධ නඩු යටතේ ඔබ වහන්සේට නඩුගොතු කරන්න පුළුවන් කියන තැනට නිර්දේශ නිර්මාණය වෙන්නේ. ඒත් මෙම තෙරුන් වහන්සේගේ කතා වහබ්වාදී ඉලක්ක කර ගැනීම පමණක් නතර නොවූ අතර පොදුවේ මුස්ලිම් ප්‍රජාවද ඉලක්ක කර ඇත. කොහොමද ඒක තමයි ප්‍රශ්නේ. මේගොල්ලෝ ඉස්ලාම් ගැන දන්නේ නැහැ නේ. දැන් මම මොන කරන්නද ඒකට? දැන් මේ බලන්න මේ මගේ අතේ තියෙන අපේ බුදුබල සේනා සංවිධානය නිකුත් කරපු අපේ සංගරාව 2014 අගෝස්තු මාසේ 8 වෙනිදා මම චුට්ටක් මට චුට්ටි වෙලාවක් දෙන්න. මෙන්න අපි විශාල සමුළුවක් කෙරුවා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ හාමුදුරුවෝ 4000ක් වඩම්මලා. ඒකෙදි මම මේ කරපු කතාව. මේ කමිෂන් වාර්තාවේ කියනවා ඥානසාර හාමුදුරුවෝ මේ සමස්ත මුස්ලිම් සමාජය ඉලක්ක කළා. ඔව්. ඇයි එහෙම කළේ? දියෙන් කිරිවෙන් ස්වර්ණහංසයේ දියෙන් කිරිවෙන් කරගන්නවා වගේ වැඩක් තමයි සාම්ප්‍රදායික මුස්ලිම් මිනිහගෙන් වහාබිකාරය අඳුනගන්න එක. එතකොට මම උපායිකව හැම තැනකදීම කතා පැවැත්තුවා මම මේ බලගැන්වීම කරන්නේ මේ රටේ සාම්ප්‍රදායික සුදේශික පාරම්පරික මුස්ලිම් ප්‍රජාවට එරෙහිව නෙවෙයි. ඒ අපේ මිනිස්සු අපිත් එක්ක එක දන්සලේ කාපු මිනිස්සු පෙරහැරට හාල් මුට්ටි දීපු මිනිස්සු අපේ පන්සලට ඉඩම් අක්කරේ පූජා කරපු මිනිස්සු. ඒ මිනිස්සු ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඒ මිනිස්සුත් අඳුනගන්න බැරි තාලෙට විකෘති වෙලා මුස්ලිම් සමාජයේ අන්තවාදී කණ්ඩායම් බිහි වෙලා තියෙනවා. ඒ අන්තවාදය ඇතුලේ මුස්ලිම් ගේ ඇතුලේ තාත්තයි පුතයි ගහ ගන්නවා. පවුල් ගහ ගන්නවා. පල්ලි ගහ ගන්නවා. ගම් ගහ ගන්නවා. අවසානයේදී රටේම කෝලාහල වෙනවා මේ යක්ෂයන්ගේ මේ උන්මත්ති ගැනීම නිසා. මෙන්න මම මට පොඩි තප්පර දෙකක් දෙන්න. මෙන්න බලන්න. ස්වදේශික සාම්ප්‍රදායික මගේ කතාව මේ. ස්වදේශික සාම්ප්‍රදායික මුස්ලිම් මිනිසුන් අපහසුතාවට පත්වන්නේ මේ අන්තවාදීන්ගේ වැඩ නිසා. තමුන්නාන්සේලගේ වගකීම තමයි ඒ සමාජය හදාගන්න එක.
දැන් ඔක්කොම එකතු වෙලා හදාගනින්න උඹලගේ සමාජය මොකක්ද ඉදිරි වැඩපිළිවෙල කියලා අපිට කියාපල්ලා. අල් බුහාරි 4 වෙනි කොටසේ 196 මොහොමඩ් ප්‍රකාශ කළා. සියලු මිනිසුන් ලා ඉලාහා ඉල්ලල්ලාහ් එනම් අල්ලාහ් කර වෙනත් කිසිවෙකුට හෝ කිසිම ආගමක වන්දනාමාන ලැබීමට අයිතියක් නැති බව කියා දිවුරා ඉස්ලාම් ආගමට හැරෙන තුරු ඔවුන්ට විරුද්ධව සටන් කළ යුතු බවට අල්ලාහ් විසින් මට නියෝග කොට ඇත. එසේ දිවුරා ඉස්ලාම් ආගම වැළඳ ගන්නා කවරෙකුට හෝ ඔහුගේ ජීවිතය සහ දේපල අල්ලාහ් විසින් මගෙන් ආරක්ෂා කර දෙන්න. කුරානයේ 193 ඔය විදිහට මේ කුරානයේ 9:5 මේ 9:5 වගන්තිය ගැන මේ වාර්තාව දක්වලා තියෙනවා. මම කියනවා මෙන්න කුරාන 9:5 ශුද්ධ වූ මාස 4 පසු වහම පිළිම වන්දනා කරුවන් දුටු තුන කපා කොටා ඝාතනය කරන්න. අපි ඒව නවත්තමුකෝ. මං මෙන්න පිටපස්සේ මං අහනවා මං අහන්නේ මේක කුරානයේ තියෙනවද නැද්ද? මේ වගන්තිය මේ ලංකාවේ ඉන්න මුස්ලිම් වරුන් පිළිගන්නවද නැද්ද? ඒක දැනගන්න අවශ්‍යයි. ඇයි මේ සෞදි අරාබියාව නොවන නිසා, මේක සිංහල බෞද්ධයන්ගේ රට නිසා, ඒකේ ඓතිහාසික ජාතිය අපි නිසා, අපිට උඹලගෙන් වද විඳින්න බැරි වෙන නිසා, වද විඳින්න ඕන නැති නිසා. ඒතර මෙහෙම කිව්වේ මම කිව්වා ශුරා සභාව, උලමා සභාව ඇතුළු සියලු සංවිධාන කරුණාකරලා කියන්න උඹලට මේ වගන්ති වළංගුද නැද්ද? ඒ වගන්ති කුරානයට අනුව ඒ කරන ටීචින්ග්ස්, ඒ ඉගැන්වීම් මෙහි වළංගුද නැද්ද කියලා මම මේ කරපු කතාව. එතන මේව තමයි මේ නිර්දේශන දාලා තියෙන්නේ. මේ නිසා මේ සමස්ත මුස්ලිම් සමාජයේ මේ ඉලක්ක කළා කියලා. අපේ හැමෝටම ඇත්තටම ඔබ වහන්සේ දැන් මෙතන වුන් සඳහන් කරන විදිහට ඔබ වහන්සේගේ ක්‍රියා සහ ප්‍රකාශ මුස්ලිම් තරුණින් අන්තවාදයට තල්ලු වීමට ඉඩ තිබුණා. තල්ලු වුණා. සහරාන්ට පුපුරවා ගැනීම සඳහා කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම සඳහා වහන්සේ කරපු ඒ ප්‍රකාශ විශේෂයෙන්ම මහරගමදී සහ අලුත්ගමදී කරපු ප්‍රකාශ හේතුපාදක වුණායි කියන කාරණේ සම්බන්ධයෙන් ඔබ වහන්සේ චෝදනා එල්ල වෙලා තියෙනවා. ඔබ වහන්සේ හෘද සාක්ෂියට එකගව වහන්සේ හිතන්නේ නැද්ද එහෙම වුණා කියලා? දසුන් දැන් අපි ගෙන ගිය මතවාද නිසා ඔය කියන පරිදි මහරගම හෝ අලුත්ගමදී හෝ කරපු කතාවලදී හරි නැත්නම් මේ ඉලක්කගත කළ කරපු දේශනවලදී හරි මුස්ලිම් තරුණයෝ සන්නද්ධ ක්‍රියාකාරකම් වලට ගියා නම් ගහන්න එපා මගේ පන්සලට. ගහන්න එපා පන්සල් වලට. හැබැයි වාර්තාවේ සඳහන් වෙනවා දළදා පෙරහැර සම්බන්ධයෙන් යම් අවිනිශ්චිතතාවයක් තිබුණා කියලා. මෙහෙමයි ත්‍රස්තවාදියෝ කොහෙට කියලා දායිද කියලා කවුරුත් දන්නේ නැහැ. මුන්ට පිස්සුවක් නෙමේ. මේ උම්මත්තක ඉගැන්වීම් පිළිබඳ කියවන්නේ නැතුව බහූබූත ලියලවට නැහැ නේ මේවයි. දැන් අපිට අපේ බෞද්ධ අන්තවාදයක් ගැන මේ මහ පොළොවේ කොහෙවත් කතා කරන්න අයිතියක් නැහැ නේ කාටවත්. අපි අන්තවාදී නම් ඔය කාටවත් රඟන්න හම්බෙන්නේ නැහැ මේකේ. එහෙනම් මේකේ පල්ලි ඉදි වෙන්න බෑ, කෝවිල් ඉදි වෙන්න බෑ. ඉදිනොට ගිහලා සමතලා කරලා දාන්න ඕන. අපි ජාතිවාදී නම් අන්තවාදී නම්. යකෝ මේ අපේ මනුස්සකමට නේ මේ ගහන්නේ. මේක තේරෙන්නේ නැහැ මේ බහූබූතයන්ට. අපි කොහෙද ජාතිවාදී? අපි කොහෙද ආගම්වාදී? අපි මේ කතා කරන්නේ ඒක තේරුම් ගන්න දැන්වත්. බෞද්ධයෝ කියලා කියන්නේ අවිහිංසාවාදී ධර්මයක් මත පිළිවෙත් සමග ගොඩනැගෙන ජාතියක්. එතන භික්ෂුන් වහන්සේලා හැටියට අපේ නායකයා ලෞතර බුදුහාමුදුර ඒගොල්ලන්ගේ නායකයා අල්ල දෙයියෝනේ. මගේ නායකයා බුදුහාමුදුර. ඒ බුදුහාරු මොකද්ද කියලා තියෙන්නේ? අන්න කියලා තියෙන අංගුත්තර නිකායේ ඒකක නිපාතේ මිත්‍යා දෘෂ්ටිය නිසා වෙන විනාශේ. අන්න කියලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛකන්ද සූත්‍රේ. මොකද්ද කියලා තියෙන්නේ? මහණෙනි තිත්ත වැටකොළු වැටයක් හෝ තිත්ත කොහොම වැටයක් කොහොමත් තිත්තයිනේ. ලෝකේ කුමන හෝ තෙත් කලාපයක රෝපණය කළොත් ඉන් ලැබෙන ඵලදාවද තිත්තමයි. ඒක වෙනසක් නැහැ. ඒ වගේම තමයි මේ මිත්‍යාව. ඔබ මට කියන්න ප්‍රංශය මේකට මුහුණ දෙන්නේ නැද්ද? එංගලන්තේ මේ ප්‍රශ්නට මුහුණ දෙන්නේ නැද්ද? ඕස්ට්‍රේලියාවේ මේ ප්‍රශ්නට මුහුණ දෙන්නේ නැද්ද? බෙල්ජියම මුහුණ දෙන්නේ නැද්ද? ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ කෙනෙක් ජනාධිපති වෙන්න මොකද ප්‍රධානම හේතුව? ඉස්ලාම් අන්තවාදය ගැන කතා කිරීම. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි මේකට මුහුණ දුන්නේ නැද්ද? අද කොච්චර ලස්සනට ඒක මර්ධනය කරලා තියෙනවද? අපේ රටේ විතර තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක ගෝලීය ප්‍රශ්නයක්. නෑ අපි අමතක දැන් එතනදී ජාතික වශයෙන් ගත්ත ක්‍රියාමාර්ග මිසක් ආගම් මත පදනම් වෙච්ච ක්‍රියාමාර්ග ගන්නවා අපිට දකින්න හැකියාවක් නැහැ. දැන් අපේ රටේ ඉස්ලාම් අන්තවාදී ක්‍රියාත්මක වෙනවා නම් ඒ මත පදනම් වෙලා ත්‍රස්තවාදයක් නිර්මාණය වෙනවා නම් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ක්‍රියාත්මක වෙයිද? හැබැයි දකින්න ඔබ වහන්සේ ක්‍රියාත්මක වෙනවනේ. ඇයි එහෙම දකින්නේ? මගේ හඬ උච්ච නිසා. අනිත් සියල්ලම මේ අන්තවාදයේ ගොදුරු බවට පත් වෙලා
මේක පිළිකාවක් මේ පිළිකාව මේ ලංකාව නැමැති අම්මට වැළඳෙන්න කලින් බේරගනියව කියලා කියපු වරදනේ මේ. ඔබ දන්නවද? නෑ අපේ හැමෝටම සමා වෙන්නේ. කෙනෙක් කියන්න පුළුවන් එහෙම රජයට නැති කැක්කුමක් ඇයි වහන්සේට තියෙන්නේ කියලා. ඒක තමයි දෙයි හාමුදුරුවනේ මේ රටේ සිංහල භික්ෂුවන්සේ උරුමය. කවුද මේ රජේවල් කියන්නේ? අපි එක එකා ගෙනල්ලා පුම්බල චන්දරන් දීලා පත් කරනවා. මේ යකෝ ගිහිල්ලා අර ඉස්ලාම් මන්තවාදීන් එක නිදි වදිනවා. ඒක තමයි සරල කතාව. ඉතින් ඔබ වහන්සේට ඒ අනතුරු පෙන්වා දෙනවා මිසක් ඔබ වහන්සේට නිවැරදි කරන්න බැරි තැනක හිටගන්න එක සාධාරණද අපේ හැමෝටම? නිවැරදි කරගන්න බැරි තැනක් කියලා මට තේරුණා. නෑ සමහර තැන්වලදී ඔබ වහන්සේ ගිහිල්ලා අලුත්ගමදී හරි මහරගමදී හරි කරන ප්‍රකාශ අන්තවාදයෙන් එහාට ගිහිල්ලා ත්‍රස්තවාදයක් නිර්මාණය කිරීම වෙනුවෙන් බලපෑවා කියලා කියන්නේ ඔබ වහන්සේ සීමාවෙන් එහාට ගිහිල්ලා ක්‍රියාත්මක වීමක් නෙවෙයිද? මේ රටේ පාලකයෝ ආරක්ෂක අංශ හරි විදියට මං හිතන්නේ ආරක්ෂක අංශවල දොස් කියලා වැඩක් නැහැ. ඒගොල්ලෝ තමන්ගේ ඩියුටි හරියට කරලා තියෙනවා. හැබැයි මතක තියාගන්න දසුන් මේ ප්‍රශ්නේ තේරුම් ගන්න. මේ රට ඇතුලේ ආකාර තුනකට මේ ජිහාදේ ක්‍රියාත්මක වෙනවා. මේ මොකද වෙන විට? ඔව් එකක් අයිඩියොලොජි ජිහාඩ්. අනිත් එක ඉකොනොමික් ජිහාඩ්. අනිත් එක චින්තන ජිහාදය. ආර්ථික ජිහාදය, මතවාදී ජිහාදය සහ චින්තන ජිහාදය. අනිත් පැත්තෙන් ග්ලෝබල් ජිහාද්. ගෝලීය ත්‍රස්තවාදය. මේ ජිහාද් කියන එක ඇතුළට කැටි කරලා යන්නේ. මේ මොහොත වෙනකොටත් අපේ නායකයෝ ළඟ මේගොල්ලෝ ස්ථානගත වෙලා ඉවරයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, ඒවියේෂන් එකේ ඇතුළු කොට රාජ්‍ය පරිපාලනයේ සමස්තයක් හැටගත්තොත් ඒ හැම තැනකම අපි කියන්නේ ප්‍රධාන මරුමස්ථානවල ඒගොල්ලෝ ස්ථානගත වෙලා ඉවරයි. මම ඔයාලට මේ පොත්වලින් පෙන්නන්නම් ඒවා කරන්න කියලා තියෙන්නේ කොහොමද? ඒවට ඒගොල්ලන් ගොඩනගලා තියෙන විදිහ මොනවද? මේගොල්ලන් ඔක්කොම කොයි පාරෙන් ආවත් ඔක්කොම අරමුණු එකයි. ඒ කියන්නේ වහන්සේ කියන්නේ ජාත්‍යන්තරව ක්‍රියාත්මක වෙන මේ ත්‍රස්තවාදය හෝ අන්තවාදය පිළිබඳව තාම නිවැරදි කියවීමක් නැහැ කියලාද රජයකට හෝ පාලන තන්ත්‍රයට? මම කෙටියෙන් කියන්නම් මගේ මේ රටේ ජීවත් වෙන මගේ සාම්ප්‍රදායික සහෝදර මුස්ලිම් මිනිස්සු මේක වරදවා වටහා ගන්න එපා. මේක තේරුම් ගන්න. මම වගකීමෙන් කියනවා. මේ රටේ මුස්ලිම් ප්‍රජාව විඳින නිදහස තරම් නිදහසක් මට ලෝකෙ පෙන්වන්න එක මුස්ලිම් රටකවත් මුස්ලිම් මිනිහෙකුට එහෙම නිදහසක් නැහැ. ඒ නිදහස සීමා කරන්නද වහන්සේ හදන්නේ? නෑ. ඒ මිනිස්සුන්ට තියෙන නිදහස විනාශ වෙනවා මේ ප්‍රශ්නේ අපි හරියට හඳුනගත්තේ නැත්තම්. ලෝකේ ඉස්ලාම් අන්තවාදය ගැන තියෙන්නේ එක කතාවයි. ඉස්ලාම් is cancer. එච්චරයි කතාව. ඉස්ලාමය යනු පිළිකාවක්. හැබැයි ඒකට අපි ආයෙ කලබල වෙන්න එපා. මොකද ඉස්ලාමය වදයක් විදිහට දැකලා තියෙන්නේ මේ අන්තවාදීන්ගේ දහදරා වැඩ හින්දා. ඒකෙන් අර අහිංසක මිනිස්සු බැට කනවා. එතකොට කැන්සර් එකක් හැදුනහම මොකද කරන්න පුළුවන්? වෛද්‍යවරයෙක් ළඟට යනවා ශාරීරික අපහසුතාවයක් දැනෙන හින්දා වෛද්‍යවරයා කියනවා ඔබට දැන් පිළිකාවක් වැළඳිලා. හැබැයි ඔබ ඉක්මනින් ප්‍රතිකර්ම ගත්තොත් ඔබට සුව කරන්න බෑ. හැබැයි මේක පාලනය කරගන්න පුළුවන් ව්‍යාප්ත වෙන නොදී. ඒ අවස්ථාවත් මග හැරුණොත් ඊළඟ අවස්ථාවේදී ගිහිල්ලා වෛද්‍යවරයා හම්බුනාම කියන අයියෝ අපරාධේ ඇයි ඉක්මන් නොවුනේ? ඔයාගේ මුළු දේහෙම පිළිකාව පැතිරිලා. පිළිකා ශෛල පැතිරිලා. දැන් ආයේ විකල්පයක් නැහැ. ඔබට බෑ බෙහෙත් නැහැ. සොලියුෂන් එකක් නැහැ. ඔබගේ ආගම අනුව මොන හරි ඒ විශ්වාසයන් අනුව ආගමික කටයුතු කරලා කාලා බීලා ඉන්න. ඉස්ලාම් එක්ස්ට්‍රීමිසම් කියන්නේ මේක. එතකොට මේ රට ඇතුලේ මේ ඉස්ලාම් කතන්දරේ මේ ඉස්ලාම් අන්තවාදය ඔඩු දුවලා ඉවරයි. දැන්වත් මේක තේරුම් අරන් මේක නතර කරන්න වැඩ කරන්න ඕන. ඔබ දන්නවද? ඉස්ලාමයේ අතහැර ගිහිපු විශාල ඉස්ලාමික උගතුන් ඉන්නවා ලෝකෙ පුරා. ඒගොල්ලෝ ඇමරිකාවේ ජීවත් වෙනවා. දේශපාලන රැකවරණ ලැබමින් ලෝකෙ හුඟක් රටවල් වල ඔය විශ්වවිද්‍යාලවල පරිශ්‍රණයට ඒගොල්ලන් ගොදුරු කරගන්නවා. ඒගොල්ලන් කියලා තියෙන්නේ මොකද්ද? ඒගොල්ලන් තමයි මුලින්ම කියලා තියෙන්නේ මේක පිළිකාවක් කියලා. ඉස්ලාමයේ පිළිබඳ දන්න ඔය මුතව්ව වගේ ලෙවල් එකේ ඉන්න අය. ඔය මවුලවිලා නෙවෙයි ඊටත් උඩ කට්ටිය. ඒගොල්ලෝ කියනවා ඉස්ලාම් අන්තවාදය ගැන නොදන්නා කමම රටවල් අහිමිවීමට හේතුවක් කියලා. ඔබ වහන්සේ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ ඉස්ලාම් පිළිබඳව කතා කරනවා වගේම
ස්වන් විවේචනයක් තියෙනවද බොදු බල සේනා සංවිධානය පිළිබඳව? බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරකම් ආගමික සමගියේ තර්ජනයක් බවත් ඒ තහනම් කළ යුතු බවත් පරීක්ෂණ කමිෂන් සභාවේ අදහසයි 22 වන පරිච්ඡේදයේ සහදායක සාධක යටතේ කමිෂන් සභාව නිර්දේශ කරන්නේ. තමන් පිළිබඳව තම සංවිධානය පිළිබඳව ස්වන් විවේචනයක් තියෙනවද? ඉස්ලාම් අන්තවාදී කියවීම සහ ඉස්ලාම් අන්තවාදී විවේචනයේ වගේම අපි හඳුනන අපි නවතිමු මේ විරාමෙන් පස්සේ එතන. අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කරපු ජනාධිපති කමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිමිති කරගැනීමෙන් තමයි අපි අද තීරණය ඉස්සරහට අරගෙන යන්නේ පූජ්‍යපාද ගලබඩාති ඥානසාර ස්වාමීන් වහන්සේ එක්ක. අපේ හාමුදුරනේ මේ වාර්තාවේ ස්ථාන කිහිපයක සඳහන් වෙනවා බොදු බල සේනා සංවිධානය පිළිබඳව සහ ඔබ වහන්සේට එරෙහිව චෝදනා ගොනු කිරීමට නිර්දේශ කරනවා කියලා යම් තැන්වල එක්තැනක සඳහන් කරනවා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය බලාත්මක කරන පනත යටතේ චෝදනා පවා ගොනු කළ හැකි බව උන් යෝජනා කරනවා. ඒ වගේම එබැවින් කොමිසම විසින් නිර්දේශ කරන්නේ ඉහත කරුණු ප්‍රකාරව නීතිපතිවරයා විසින් පූජ්‍ය ගලබඩාත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සුදුසු බවයි. සුදුසුයි කියලාත් එක තැනකදී උන් යෝජනා කරනවා. අනෙක් පැත්තේ ඒ පිළිබඳව සොයා බලන්න කියලාත් ස්ථාන 4ක සඳහන් කරනවා. ඒකයි මම ඔබ වහන්සේගේ විරාමයට යන කලින් ප්‍රශ්න කළේ අපේ හාමුදුරනේ. දැන් ඔබ වහන්සේලා කියනවා ඉස්ලාම් කරණයක් පිළිබඳව, වහබ්වාදයක් පිළිබඳව, තෞහීද්වාදයක් පිළිබඳව කතා කරන ඔබ වහන්සේලාගේ සංවිධානයේ බොදු බල සේනා සංවිධානයේ ඒකට නායකත්වය දෙන ගලබඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ස්වන් විවේචනයක් ඔබ වහන්සේට තියෙනවා. සංවිධානය පිළිබඳව ස්වන් විවේචනයක් තියෙනවද අපේ හාමුදුර ඔබ වහන්සේට? මෙහෙමයි අපි ඇත්තටම කියන්නේ වෙනම දවසක බුදු බල සේනාව ගැන කතා කරමු. මොකද ඒක ඒවට කාලය බිඩම් කිරේ අපරාධයක්. අපිට වැදගත් වෙන්නේ මේ මොහොතේ මේ ගත වෙන හැම තත්පරයක්ම ඉස්ලාම් අන්තවාදයෙන් රට මුදවා ගැනීම සඳහා කාලය මිනව කර ගැනීම. හරි අපේ අනෙක් පැත්තෙන් ඔබතුමා අහපු ප්‍රශ්නට උත්තරේ තමයි බුදුබල සේනා සංවිධානය කියන්නේ මේ හවල් එකක් නෙවෙයි. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අදිෂ්ඨානශීලීව මේ සංස්කෘතික ආක්‍රමණයට මුහුණ දීම සඳහා සයිබල ගැන්වීමේ වැඩපිළිවෙලක් මිසක වෙන කවුරුවක්වත් මරාගෙන කන්න ආපු සංවිධානයක් නෙවෙයි. අපිට එහෙම කොහෙවත් චෝදනාවක් නැහැ, කොහෙවත් ගල් ගහලා බැනලා. නමුත් අවාසනාවට සංවිධානය ජනප්‍රිය වෙනකොට ඔය තැන් තැන්වල වෙච්ච සිදුවීම්, හුදකලා සිදුවීම් අපේ පැත්තට යොමු කළා. මට කෙටියෙන් කියන්න තියෙන්නේ මේ අපි ඇත්ත වශයෙන් අපිනේ සාක්ෂිකාරයෝ. දැන් මේ ප්‍රශ්නට අදාළව ඔවුන් වැරදිකාරයෝ වෙච්ච පළවෙනි අවස්ථාව මේක. ඉතින් මේකයි මම මේක විකෘතියක් කියලා කොච්චර කතා කළත් මේක ඇති වැඩක් නැහැ. අනෙක් පැත්තෙන් මේ කොමිසමම ඉවරයිනේ. මේ කොමිසමම ඉවරයි. මේගොල්ලන් මේ මම ඔබතුමාට කියන්නම් 474 වෙනි පිටුවේ මේ කමිෂන් වාර්තාවේ මේ දින කමිෂන් වාර්තාව මේකේ 474 පිටුව ගන්න බලන්න. 474 පිටුවේ කියනවා 475 මේ තියෙන්නේ ඉස්සර පරිච්ඡේදයේ නිගමනය යටතේ. මේකේ තියෙනවා 30 වන පරිච්ඡේදයේ නිගමනය යටතේ ඉස්ලාම් අන්තවාදයේ ක්‍රියාත්මක වන පදනම වන්නේ තෞහීද් දෘෂ්ටිවාදයේ වන අතර ජමාතේ ඉස්ලාම් ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයේ සංවිධානය. අපි එකක් ගමුකෝ. මේ තෞහීද් දෘෂ්ටිවාදය කියන්නේ මොකද්ද? ඇත්ත වශයෙන්ම බුදුබල සේනා සංවිධානයේ අපි ගෝල් ෆේස් එකේ එල්ලන්න කමක් නැහැ. අපි නිසා මොකක් හරි මේ ආගමික ඝට්ටනයක් ඇති වුණා නම් කියනවා මගේ අම්මේ එහෙම පව්කාරකමක් අපි කරලා තියෙනවා නම් මේ බුද්ධ භූමියේ අපි වෙල්ලන්න ප්‍රසිද්ධියේ ගෝල් පේස් එකේ. හැබැයි ඉස්සෙල්ලා මේ තෞහීද්වාදය නතර කළොත් මේ කොමිසම මේ නිර්දේශයට අනුව ඒක තමයි විය යුත්තේ. ඇයි? තෞහීද්වාදය කියන්නේ ඉස්ලාමයේ පදනම. ඒ පදනමම තහනම් කරන්න කියලා කොමිසමෙන් කියලා තියෙනවානේ. හරි හෝ වැරදි. ඉතින් එතනින්ම හිතා ගන්න පුළුවන් නේ ඉස්ලාම් අන්තවාදය ගැන මේගොල්ලන්ට තියෙන දැනුම. ඉස්ලාමයේ තහනම් කරන්න කියලා යෝජනා කරනවා නම් අනිත් පැත්තෙන් අපි හැමදෙත් සඳහන් කරනවා ඒක අභියෝගයක් කියලා හිත දවසේදී ලංකාවේ ඉන්න මධ්‍යස්ථ මුස්ලිම්වරයා කොතනද අපි හැමදෙත් නවතින්න ඕනද? ඔබ වහන්සේලාගේ නිගමනයක් තියෙනවානේ. හරි ඉස්ලාම් වාදය තහනම් කරන්න ඕන. තෞහීද් වාදය තහනම් කරන්න ඕන. වහබ් වාදය තහනම් කරන්න. එතකොට ඉස්ලාම් ආගම අදහන කෙනා අපි කියන්නේ සුෆි මුස්ලිම්වරු හෝ වේවා මධ්‍යස්ථ මුස්ලිම්වරයා කොතනද නවතින්නේ? දැන් මෙහෙමනේ. දැන් මේ සහරාන් බෝම්බේ පුපුරවා ගැනීමට පෙර වීඩියෝ එකක් නිකුත් කරලා තියෙනවානේ. ඒකේ ප්‍රධාන කාරණා 4ක් කියනවානේ. අල්ලාහ් වෙනුවෙන් අල්ලාහ්ගේ නාමයෙන් ප්‍රේම කිරීම, අල්ලාහ්ගේ නාමයෙන් වෛර කිරීම. අල්වරා
අල්වරා ඉල්බරා කියන ඒගොල්ලන්ගේ න්‍යාය. ඊළඟට ඔය නවසීලන්තේ ක්‍රයිස්ට් චර්ච් එකේ වෙච්ච මුස්ලිම් මේ යාඥාවේදී වෙච්ච ප්‍රහාරය ඊට පස්සේ හෝටල් ඉලක්ක කිරීමට හේතු ලෙස දක්වලා තිබුණු ඉරාකයේ සහ සිරියාවේ මුස්ලිම් මිනිසු ඝාතනය කිරීම කාන්තාවන් ආදී කතන්දර ගොඩක්. ශ්‍රී ලංකාවේ දියත් කිරීමට හේතු ලෙස කාරණා 10ක් සහරණ ඉදිරිපත් කරේ. අල්ලාහ දෙවියන් නිග්‍රහ කිරීම සහ බැනවදීම. කුලියාපිටිය ප්‍රදේශයේදී උද්ඝෝෂණයකදී අල්ලාහ කළ ලෙස සටහන් කරන ලද සූකරයෙකුගේ රූපයක් ප්‍රදර්ශනය කිරීම. ඥානසාරී හිමියන් විසින් අල්ලාහ් දෙවියන් නැවත ඉපදී ඇති බව සාවද්‍ය ප්‍රකාශ කරනවා. මම එහෙම කියලා නැහැ. ඉතින් නොදකපු දෙයියෙක් එහෙම ඉපදින්න විදියක් නැහැ නේ. එතකොට නබීතුමාට අපහාස කිරීම ඔය කියන ආකාරයේ මොකක්වත් මුස්ලිම් දේවස්ථාන විනාශ කරලත් නැහැ මේ රටේ කොහෙවත්. අනවසර ඒවට කවුරු හරි ගිහලා මේ කරදරකාරී කරන අපි දන්නේ නැහැ. දැන් මේ සහරාන් කියන විදිහට හෙට දවසේ නෙමෙයි මතු අනාගතේ මේගොල්ලන්ගේ මේ තෞහීද් වාදයේ බලගැන්වීම ඇතුලේ මේ කොමිසමේ ඔක්කොම හිර යන්න පුළුවන්. ඇයි? ඒගොල්ලෝ පදනමට වද තියලා තියෙනවානේ. තෞහීද් වාදය ඉස්ලාම් මතවාදයේ ක්‍රියාත්මක වන පදනම වන්නේ තෞහීද් වාදය නම් ඒ තෞහීද් වාදයේ ඇතුළු ඒක මුල් කරගත සංවිධාන තහනම් කරන්න කිව්වහම මේ සමාජිකයන් බෝම්බ කන්න හිට අනිද්දා. මේක හරියට නිරීක්ෂණය කරේ නැත්තම්. මොකද මේක අඳුරගත පද ගන්න එකක් නෙමෙයි. මොකද ආගමික කාරණාව හරි සංවේදී එකක්. ඔබ වහන්සේ ඇයි ඒ චෝදනාව කරන්නේ? ඒ අනතුරු වගවීම කරන්නේ? ඉතින් දෙයි හාමුදුරුවනේ ඉස්ලාම් අන්තවාදයේ පිළිබඳ මෙලෝ අදහසක් නැති රටකට ඉස්ලාම් අන්තවාදය කියන්නේ මොකක්ද? වහබ්වාදය කියන්නේ මොකක්ද? සලෆිවාදය කියන්නේ මොකක්ද? ඉඛ්වාන් මුස්ලිම් කියන්නේ මොකක්ද? ජමාතේ ඉස්ලාම් කියන්නේ මොකක්ද? තබ්ලිග් ජමාත් කියන්නේ මොනවද? තෞහීද් ජමාත් කියන්නේ මොනවද කියලා නොදැන හිටපු ජාතියකට ඒක පෙන්නලා දීලා මහරගමදී හලාල් ව්‍යාපෘති ආවට පස්සේ මං විශාල බොදු සමුළුවක් කැඳවලා පොදු මහ ජනතාවට කිව්වා. ඇයි? පාලකයන් හම්බ වෙලා කිව්වා මේක විනාශයක්, මේ එන්නේ සමාජ බෙදුම්වාදයේ පළවෙනි දොරටුව මේගොල්ලෝ පළවෙනි යතුරෙන් මේ අරින්නේ, මේක ආපු ගමන් ඊළඟ ආක්‍රමණය එනවා. අනේ ඇහුවේ නෑ. අවබෝධයක් නෑනේ. ඒගොල්ලන්ට ඕන ඡන්දනේ, බලයනේ. එතකොට ඒක මේගොල්ලෝ දන්න හින්දා සහයෝගය දෙනවා. ඒගොල්ලන්ගේ ආක්‍රමණය ක්‍රියාත්මක කරනවා. මේ ආක්‍රමණය ක්‍රම තුනකට වෙන්නේ. එකක් ව්‍යාප්තිය, එකක් ආක්‍රමණ, එකක් අන්තවාදය. ඒ ඔක්කොම කියන්නේ වෙලාව නෙමෙයි මම කියන්න හදන්නේ. ඒතර එහෙම නොදැන හිටපු ජාතියකට මොකද්ද මේ හලාල් කියන්නේ? අපි කිව්වේ මොකද්ද? මේ රටේ මුස්ලිම් ප්‍රජාවට හලාල් භුක්ති විඳීමේ තියෙන ආගමික අයිතිය අපි ගරු කරනවා. හැබැයි උඹලා අපිට හලාල් කවන්න එන්න එපා. මොකද අපි මුස්ලිම් නොවන 90%ක් සමාජයේ මොකටද ආගමික බලහත්කාරයක් අනුව පාරිභෝගික භාණ්ඩ වලට හලාල් ලාංඡන එකතු කරන්නේ? ඒක තමයි බලහත්කාරය. ඒක නතර කරන්න එදා අපි වැඩ කළේ. අද ඒක යථාර්ථයක් වෙලා තියෙනවා. එදා මේ මහරගම බොදු සමුළුවේදී මම කිව්වා දසුන් කියව යුතු පාලකයන්ට කිව්වා අහන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය ජනතාව හැටියට අපේ වගකීමක් තියෙනවා. අපි අපේ ආරක්ෂාව හදා ගැනීම, බෞද්ධයන් බලගැන්වීම වෙනුවෙන් අපි බොදුබල සේනාව පිහිටෙව්වා. මම කතෝලික සහෝදරයන්ටත් කියනවා. ඒ වීඩියෝ පටේ මට දෙන්න පුළුවන් ඔබතුමාට. මම කතෝලික සහෝදරයන්ටත් කියනවා උඹලගේ ආරක්ෂාව වෙනුවෙන් කිතු සේනාවක් හදාගනින්න. බෞද්ධයෝ කතෝලිකයෝ හින්දු කියලා ભેදයක් නැතුව, සාම්ප්‍රදායික මුස්ලිම් කියලා ભેදයක් නැතුව මනුෂ්‍යත්වයට ගරු කරන හැම මිනිසෙක්ම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිලනවන පොලිස්කාරයෙක් වෙයල්ලා කියලා. ඒ කිව්වේ තමන්ගේ වටපිටාව ගැන මේ විමසිල්ලෙන් ඉන්න කියලා. අද ඒක වෙමින් තියෙනවා රටේ. ඔබ වහන්සේ දා මම පෙරලගෙන තියෙන පිටුවේ සමා වෙන්න. එතකොට දසුන් මම එහෙම කිව්වේ දැන් එහෙම කීමේ වරද ICCPR පනතෙන් නඩු දාන්න නම් ඒ කියන්නේ අන්තවාදය පිළිබඳ හඳුන්වා දීමනේ. එතකොට මේ කොමිසම මොකද කරලා තියෙන්නේ? තෞහීද් වාදය නිසා තෞහීද් වාදය තමයි ඉස්ලාම් අන්තවාදයේ පදනම කියලා කිව්වහම ඒගොල්ලෝ වැඩිකාර වෙන්නේ නැද්ද කවදා හරි? එතකොට ඒගොල්ලන්ටත් කවදා හරි මට මේ කරන චෝදනාවම කරයි. ඒක තේරුම් ගන්නයි මම මේ කිව්වේ. එතකොට අන්තවාදයේ පිළිබඳ රට හමුවේ මගේ වාචික සංවරය බින්දෙන්නේ නැති ඒ ජාතියේ තියෙන අපරිමිත සෙනෙහස නිසා, මනුෂ්‍ය වර්ගයට මගේ ජනතාව කියලා එකක් නැහැ. මනුෂ්‍ය වර්ගයට තියෙන ආදරය නිසා මේ අන්තවාදයෙන් එන විනාශය ගැන
බුදුහාමුදුර අපිට කියලා තියෙනවා මිත්‍යා දෘෂ්ටියේ තියෙන භයානකකම. මහා සාවද්‍ය පාප කර්ම වලටත් වඩා භයානකයි මේ මිත්‍යා දෘෂ්ටිය කියන. දැන් මව මැරුව පියා මැරුවට වඩා අපරාධයක් නෙවෙයිද 270ක් මරාගෙන මැරීම? ඒක තමයි බුදුහාමුදුරුව පෙන්වුවේ මිත්‍යා දෘෂ්ටිය වනාහි මහණෙනි මා විසින් දේශනා කරන මහා සාවද්‍ය පාප කර්ම වලටත් වඩා භයානකයි. දැන් අර අහිංසක දරුවෝ වැඩිහිටියෝ තරුණ තරුණියෝ කොච්චර බලාපොරොත්තු වෙක යාඥාවට මිනිස්සු මැරුණා. කොහේ පාපකාරී පුජ්‍යලයාට මොකද තිබුණු? දැන් මොකද උනේ? ඌ රට ඇල්ලුවද? මොකක්වත් නැහැ. එයාගේ දෘෂ්ටිය මතවාදය. දැන් මේ පිස්සොරැල නායකයෙක් හොයනවා මේකේ. නායකයෝ නෑ මේකට. නායකයෝ තමයි මේ නායකයෝ තමයි මේ හදීස්. මේ ටීචින්ග්ස් ආගමික මතවාද. මේ අයිඩියෝලොජි එක පරාජය කරන්නේ නැතුව ඉස්ලාම් මන්තවාදී පරාජය කරන්න බැහැ ආණ්ඩුවකට. ඔබ වහන්සේ ඔයට කලිනුත් ඔය කාරණය සම්බන්ධයෙන් සඳහන් කළා. සහරාන්ට නායකයෙක් ඉන්න බෑ කියලා. හැබැයි අපි දන්න කාරණයක් තමයි සහරාන් එක්ක ගිහිල්ලා මරාගෙන මැරිච්ච අනුගාමිකයෝ ටිකට සහරාන් කියන 나යකයා හිටියා. ඒ මත පදනම් වුණොත් සහරාන් කියන කෙනාටත් නායකයෙක් නොහිටින්න පුළුවන් අපේ හැම. මෙහෙමයි. අදහස මූලිකත්වයේ ගව රැලකට හරි නායකයෙක් ඉන්නවනේ. වඳුරු රැලකට හරි නායකයෙක් ඉන්නවනේ. ආගමික මතවාදය වඩා තීව්‍ර ලෙස ජනයාට තමන්ගේ ප්‍රජාවට කියන කෙනා නිකම්ම නායකයෙක් බවට පත් වෙනවා. දැන් අපේ ජනප්‍රිය හාමුදුරුවෝ ඉන්නේ. දැන් ඔයගොල්ලෝ මේ channel එකට වඩම්මන්නේ. හොඳට බණ කියන්න පුළුවන් හාමුදුරුවෝ ගෙනල්ලා පුයරට යුතුලා ලස්සන බණට කියනවා. මොකද එයාගේ දේශනා විලාසය හොඳයි. ඒ වගේ තමයි එහෙම තමයි නායකයෙක් වෙන්නේ. ජනප්‍රිය වෙන්නේ. එතකොට මේ මතය හරිය හැටි ජනගත කරන්න පුළුවන් කියලා නායකයෙක්ට තෝරගන්න. හැබැයි මේ මතවාදය. එතකොට ඔහු ජනප්‍රිය වෙලා ඒ අම්තරකට ආවට පස්සේ ඔහු බලනවා රයිට්. සල්ලි එනවා මුදල් එනවා ඔක්කොම මම වඩාත් දෙවියන් වෙනුවෙන් කැප වෙන්න ඕන. ඒ වෙනුවෙන් ඉතින් කණ්ඩායම් පුහුණු කරනවා. හදනවා. ඒක එහෙම කරන්න කියලා තියෙනවනේ දසුන්. මම පෙන්නන්නද ඔබට එක තැන. මම හිතන්නේ ඔබත් එක්ක කරපු එක වැඩසටහනදී මම ඒක කිව්වා. මේකේ තියෙනවා මේ ඔය ජිහාද් ගැන. මම දිගට විස්තරය කියන්නේ නැතුව මේ බලන්න. ඉස්ලාමය ආරක්ෂා කරගැනීමෙහිලා ජිහාද් එක්තරා අංශයක් වේ. ජිහාදය යනු තමන්ගේ හැකියාව පමණින් උපරිම වශයෙන් වෙහෙසී ක්‍රියා කිරීම යන අදහස් වෙයි. කිසිවෙකු ශාරීරික හා මානසික වශයෙන් නොයසෙන අල්ලාහගේ මාර්ගයට ධනෙ වියහියදම් කිරීමෙන් ක්‍රියා කරන්නේ දේ ජිහාද් වේ. එහෙත් ඒ ශරියාවෙහි විනය නීතිමාලාවෙහි ඉස්ලාමය එහි පරම සතුරන්ට එරෙහිව ඔවුන්ගේ තාඩන පීඩනවලින් ආරක්ෂා කරගනු පිණිස කරන සටනට ජිහාද් යන නම යෙදේ. මේ සඳහා සිදු කරන ජීවිත පරිත්‍යාගයේ සෑම මුස්ලිම්වරයෙකුටම පැවරී ඇත්තකි. කෙසේ හෝ මුළු මහත් මුස්ලිම් සමාජය වෙනුවෙන් එක්තරා මුස්ලිම් පිරිසක් පමණක් ජිහාදයේ යෙදීමත් සෑහේ. එකල මුළු මහත් මුස්ලිම් සමාජය ජිහාදයේ යෙදුණා හා සමාන වේ. එහෙත් ජිහාදයේ වෙනුවෙන් එකදු අයෙකු හෝ ඉදිරිපත් නොවූවා නම් ඊට මුළු මහත් මුස්ලිම් සමාජයේම වරදකරු වෙයි. ඊළඟට තවද ඉස්ලාමීය රටක ඉස්ලාම් නොවන බලවේගකින් කරන පහර දීමකදී මේ සහනය නැති වේ. ඒතකොට කාටවත් ඉන්න බෑ. ඔක්කොම ජිහාදයට යන්න ඕන. එබඳු අවස්ථාවකදී සියල්ලෝම ජිහාදයට ඉදිරිපත් විය යුතු වෙති. සතුරු පාරට මුහුණ දිය නොහැකි රටක් වේ නම් ඒ රට වෙනුවෙන් අසල්වැසි මුස්ලිම් රාජ්‍යය ආධාර පිණිස ඉදිරිපත් විය යුතුය. ඒ අසල්වැසි මුස්ලිම් රාජ්‍යයට පැවරී ඇති ආගමික යුතුයකමකි. අසල්වැසි මුස්ලිම් රාජ්‍යයටද ඊට මුහුණ දිය නොහැකි වූ කල මුළු මහත් ලෝක මුස්ලිම්හු ඒ ජිහාදයේ වෙනුවෙන් ඉදිරිපත් විය යුතුයි. මේ තරම් විනාශයක් වෙලා තියෙද්දිත් ඇයි මේ මුස්ලිම් නායකයෝ දඟලන්නේ මේ? අපිට යටිගිරියෙන් පුප්ප මේගොල්ලන්ට අපි නම් දන්නවා කරන්න ඕන දේ. ඇයි මොකද්ද මේගොල්ලන් මේ යටිගිරියෙන් කෑ ගහන්නේ? ඒ ඔබ වහන්සේ මට එතෙන් එන්න කියලා ඔබ වහන්සේ කියන්නේ සහරාන් කියන ත්‍රස්තවාදය බිහි කරන්නේ ඉස්ලාමීය කියන ඉගැන්වීමද? නැත්තම් දැන් මෙන්න මෙහෙම හිතමුකෝ. මේ තියෙන්නේ සැමට ඉස්ලාම්. අපේ නෙවෙයිනේ. මේ ලියලා තියෙන ඥානසාර හාමුදුරුවෝ නෙවෙයිනේ. මේ පොත් ලියලා තියෙන්නේ. මගේ පන්සලේ මද්‍රසාවක් නැහැනේ. එතකොට දැන් මේ බලන්න සැමට ඉස්ලාම් අපොසොස්සස් පෙළ අහ්දියා සහ ධර්මාචාරී කොටස දෙක. මෞලවියා MIS සුහාරා. මෙයා ලියනවා. 63 වෙනි පිටුව. මෙන්න බලන්න 62 63 පිටුව බලන්න. අකීදාවට පටහැනි ඉදිරිපත් අදහස් ඉදිරිපත් වූ විට පාලකයන් විසින් ගත යුතු ක්‍රියාමාර්ග නොගැනීම නිසාද අකීදාවට විරුද්ධ අදහස් වර්ධනය විය. හොඳයි. දැන් අකීදාව කියලා දන්නේ නැහනේ. ඒක තමයි කියන්නේ ඉස්ලාම් නොදන්න හින්දා නොදැනීම අපි මේකේ ගොදුරු වෙනවා කියලා. මොකද්ද අකීදාව කියන්නේ? මේකෙම කියලා තියෙනවා අකීදාව. මේ තියෙන අකීදා. මොකක්ද අකීදාව කියන්නේ?
යම් දෙයක් කිසිම සැකයකින් තොරව තරයේ විශ්වාස කිරීම මූලධර්මය. මේකට තමයි මූලධර්මවාදීන් කියන්නේ. ඒ කියන්නේ ඒ ආගමික නායකයා කියපු දේ ඒ විදිහටම විය යුතුයයි සිතා ඒ විදිහටම ක්‍රියාත්මක වීම. ඒක තමයි අකීදා. එතකොට අකීදාවට අනුව ඒ කියන්නේ අකීදාවක ඒ මූල ධර්මයන්ටම අනුව ඉස්ලාමයේ ගොඩනැගිය යුතුයි කියලා හිතන කණ්ඩායම් මෙන්න අකීදාවේ කොටස් වලට වෙන් වී ගිය පිරිස්. ඒ කියන්නේ ඒ මූලධර්මවාදයම මහ පොළොවේ පැල කළ යුතුයි කියලා සංවිධාන 7ක් බිහි වෙලා ගියා. මොනවද? අල් අෂරියා මේ කමිෂන් එකේ තියෙනවා නම. අල් මාතුරිදියා අනිත් ඒගොල්ලන්ට තේරෙනවා. අල් තෞහීද් ඔය තෞහීද් ව්‍යාපාරේ NTJ UTJ CTJ ATJ SLTJ NTJ ඔය ඔක්කොම TJ තෞහීද් තමයි. තබ්ලික් ජමාත් සංවිධානය. ඉඛ්වාන් මුස්ලිමීන් අපි දැන් ඔය කියන්නේ ඉඛ්වාන් මුස්ලිම් කියලා. යුසුෆ් අල් කරදාවිගේ ඊජිප්තු මුස්ලිම් බ්‍රදර්හුඩ් මතවාදී. ජමාතේ ඉස්ලාම් එක්තරා මුස්ලිම් කොටසක් වුවද මුස්ලිම් සමාජය වෙනුවෙන් ජිහාදයේදීම සෑහේ. ඒකනේ සහරාන්ට ඇඟිල්ල දික් වුණාම යකෝ මොකටද මුස්ලිම් ඇමතිවරු ඔක්කොම එක පැත්තකට ගියේ? ඇයි? එයා කරපු දේ හරි. ඒක තමයි අකීදා. මුන්ද දැන හොනොද මේ මිහරක් ගියා එක පැත්තකට. ඊළඟට ජමාතුල් මුස්ලිමීන්. දැන් මේ සංවිධානය ගැන කතා කරන්නේ නැද්ද අපි? මේක තමයි තේරුම් ගත යුතු දේ. ඒ නිසා මේක මේ ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මේක තේරුම් ගත යුතුයි. මේ ඉස්ලාමයේ තේරුම් ගන්න නම් අපේ අමුතුර දැන් ඔබ වහන්සේ කියන කාරණාවත් එක්ක මේ ඔබ වහන්සේ දැන් ඉස්ලාමයේ ඉගැන්වීම එක්ක ඇවිල්ලා තියෙන තැනින් මම පොඩක් මේ පිටට එනවා. අපි උතන ආපහු නවතිමු. මට එතන නවතින්නම අත්‍යවශ්‍ය ප්‍රශ්නයකුත් තියෙනවා. අපේ අමුතුර මම ඊට කලින් දසුන් මට පුළුවන් මෙහෙම දෙයක් කරන්න පොඩි ඒ කියන්නේ දැන් 69 ලක්ෂයක් මේ රටේ ජනතාව ඡන්ද දුන්නේ ඇයි? මේ ආණ්ඩුව බලයට ගේන්න ඉස්ලාම් අන්තවාදය පරද්දා. දැන් පාර්ලිමේන්තුවේ ගෝඨ කළා, බැසිල් කළා, අරය කළා, මෙයා කරලා මේ පක්ෂ විපක්ෂ කතාවක් නැහැ. සහරාන් ගෝපිත බැලුවනේ UMPද ශ්‍රී ලංකාවද නිල් පාටද කොළ පාටද JVPද මොකක්වත් බැලුවනේ කළුද සුදුද මේ ඉස්ලාම් මේ මොනවාද හින්දුද බෞද්ධද කතෝලිකද හීනයානද මහායානද ආරණ්‍ය යනවද මොකුත් බැලුවේ නැහනේ. දැන් මම ඔබට පෙන්වන්නම් මේ රටේ මුස්ලිම් සමාජය දැන් දෙකට බෙදන්න ඕන. සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය පැත්තකට වෙන්න, වහාබි කඳවුර පැත්තකට වෙන්න. ඒ වහාබි කඳවුර තලන්න ඕන. ඒක කලේ නැත්නම් අපේ යුගයේ අපට හෙන ඉල්ල යනාගත දරුවෝ. ඔබ වහන්සේ මේ අනවශ්‍ය ප්‍රශ්නයක් නේ ආයි හදන්න. නෑ පොඩ්ඩක් ඉන්න. මොකක්ද අනවශ්‍ය ප්‍රශ්නේ? ඇයි අපේ අමුතුරනේ එකතු කරන්න ඕන තැනකදී ඇයි ඔබ වහන්සේ ආයි බෙදන්න හදන්නේ මේ? නෑ බෙදන්නේ මුස්ලිම් සමාජෙම කියනවනේ අපි නෙවෙයි වරදිකාරයෝ මෙන්න මුන් කියලා. මතවාදීව අපේ අමුතුරනේ පරාජය කරනවා මිසක් කණ්ඩායම් දෙකක් දෙපැත්තකට බෙදලා පුළුවන් ද ඔය එකකට එකක්පත් කරන්න. මතවාදීන් තමයි වෙන් වෙන්නේ. දැන් වහාබි කඳවුර මේ වෙලාවේ බලවත්. ඒ නිසා සාම්ප්‍රදායික මුස්ලිම් සමාජෙට ඉඩක් නැහැ. දැන් මේ ආණ්ඩුව මොකද කරන්න ඕන? ගෝඨාභය ජනාධිපතිවරයා වහාම මේ උලමා සභාව විසිරුවා හරින්න ඕන. ඇයි? මේ උලමා සභාව නියෝජනයේ මේ උලමා සභාව මේ හැදිලා තියෙන්නේ මේ කියන අකීදාවට අර මූලධර්මයට අයිති සංවිධාන හතරේ. දැන් මම ඊළඟට මම ඔබ වහන්සේ ළඟට අර මට ප්‍රශ්නයක් තියෙනවා මම එන්න ඕන කියලා කිව්වෙත් ඔතෙන්න. ඊට කලින් මට යන්න උවමනාව තිබුණේ ඔබ වහන්සේ 2013 කරු ප්‍රකාශය නැහැ. මම මෙතෙන් එනවා. අපේ හැමෝටම දැන් ඔබ වහන්සේ අයියෝ අනවශ්‍ය තැනකට ආපහු එන්නේ. උලමා සභාව විසිරුවන්න කියනවා. ඔබ වහන්සේ කියනවා මේ ඉගැන්වීම තමයි අන්තවාදයට ත්‍රස්තවාදයට උඩගෙඩ දෙන්නේ කියලා. එතකොට ඉස්ලාමයට ඔබ වහන්සේ ගැඹුරු හැදෑරීමකුත් තියෙනවා. අවුරුදු ගණනාවක් ඔබ වහන්සේ ඔය පිළිබඳ හැදෑරුවා කියලා. එතකොට ඉස්ලාමයට තියෙන ශුද්ධ අයිතිය මොකක්ද? කොයි සීමාවින්ද කියලාද? ශුද්ධ අයිතිය තියෙන්නේ මොන අධ්‍යයනයක් අදහන්න කියලාද? ඔබ වහන්සේලාගේ විග්‍රහය අනුව. මෙහෙමයි. ඒක ලොකු විග්‍රහයක්. එකක් තමයි අපි තේරුම් ගන්න ඕන මේ වහබ්වාදය කියන්නේ මොකක්ද? සලෆිවාදය කියන්නේ මොකක්ද? මම කිව්වා ඉඛ්වාන් මුස්ලිම් කියන්නේ මොකක්ද? ජමාත් ඉස්ලාම් කියන්නේ මොකක්ද? තබ්ලිග් ජමාත් කියන්නේ මොකක්ද කියලා. දැන් මම ඔබට පෙන්වන්නේ මේ ජමාත් ඉස්ලාමයේ මතවාදය මොකක්ද කියලා. දැන් මේ පොත්වලුත් මම ඒක පෙන්වන්නම්. ඊට කලින් මම ඔබට කියන්නම් උලමා සභාව
ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙනවා. ඔබ දන්නවද දැන් මාසයකට කලින් නිකුත් වුණා වාර්තාවක් ලෝකේ 11 වෙනි වරටත් එකම එක පුජ්‍යලයක් ලංකාවේ තේරුණා සමස්ත ලෝකයේම මුස්ලිම් ජනතාව අතරින් ලොව බලපෑමක් කළ හැකි මුස්ලිම් ජාතිකයන් 500 දෙනාගේ ලයිස්තුවක්. ඔබ දන්නවද 11 වෙනි වතාවටත් රිස්සි මුක්ති තබ්ලිග් ජමාත් නායකයා මූත් එක්ක නෙමෙයි ඔක්කොම නායකයෝ නිදිවදින්නේ තාම. මන් දන්නේ මේ ආණ්ඩුව ඇඩ්වයිස් ගන්නවද කියලා. මේ රිෂි මුක්ති කියන මිනිහනේ ජවයිත උලමා සංවිධානය කාදිලතුමා කතා කරන්නේ යත් එක්ක අස්ගිරි මල්ලතුමා නායකලා කතා කරන්නේ යත් එක්ක අපේ නායක හඳුනේ කරණ අත දාගන්නේ මූත් එක්ක මේ පරයනේ ගිහිල්ලා කොමිසමටත් අරගෙන ගියේ වටලප්පක්. එතකොට ඉන්න නෑ මට මෙතන පැහැදිලි කිරීම කළා නෑ මට මෙතන පැහැදිලි නෑ ඔබ වහන්සේ දැන් කියනවානේ ලෝකේ බලපෑම් කිරීමට හැකි කණ්ඩායම් අතර කෙනෙක් උන පළියට කෙනෙක්ට බැයිද ඔහුගෙන් හෝ ඇයගෙන් උපදෙස් ගන්න? මෙහෙමයි. ඇයි ඔහු ලෝකේ 2011 ඉඳලා 2021 වෙනකම් මේ කාල සීමාව තුල ලෝකෙ හිතන්නකෝ ලෝකෙ මුස්ලිම් ජනගහනය කොච්චරද? කෝටි කීයක්ද? කීයක් කියලා හිතනවද ඔබතුමා? මිලියන 1500ක්. මේකෙන් 500 දෙනෙක් තෝරනවා කියන එක පොඩි වැඩක්ද? රටක ලෝකික. ඇයි මෙයාට මේක දෙන්නේ? කවුද දෙන්නේ? මොකක්ද දන්නවද හේතුව? පළවෙනි හේතුව අහගන්න. අද වෙනකම් මූට මේ කමිෂන් වාර්තාවේ මේ හිටපු සමාජික කවුරුවත් උලමා සභාවට ඇඟිලි දික් කළා නැහැ. එකම කාරණේයි තියෙන්නේ. මේ සුෆී අයට නියෝජනයක් දෙන්න කියලා තියෙනවා. එතන මේ මිනිහා මේ සමාජ හරිනම් එල්ලුම් ගස්සවන්න ඕන මූව. නෑ ඔබ වහන්සේ දැන් චෝදනා ඉන්න හේතු ටික මම කියන්නම්. හලාල් සහතිකකරණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම හේතුවෙන් 2010 වසරේදී මොහු පළමු වරට ලයිස්තුවට ඇතුළත් වූ අතර මෙම වසරේදී නිකුත් කළ ලයිස්තුවටද ඔහු ඇතුළත් වන්නේ 11 වන වතාවටයි. කොහෙන්ද මේක දෙන්නේ? රාජකීය ඉස්ලාමීය උපාය මාර්ගික අධ්‍යයන මධ්‍යස්ථානයේ The Royal Islamic Studies Center MABDA කියලා කොහෙද තියෙන්නේ? ඉස්ලාමීය චින්තනය සඳහා වන රාජකීය අල් බයිට් ආයතනය. ඒකට සම්බන්ධ අනුබද්ධ ආයතනයක්. ඒක තියෙන ජෝර්දානි හෂමයිට් රාජධානි අගනුවර වෙච්ච අම්මාන්හි තමයි මූලස්ථානයේ පිහිටවල තියෙන්නේ. ඔහු මේ 500 දෙනා අතරට එන හේතුව මොනවද? ඔහු මොනවද කළා තියෙන්නේ? මෙන්න. ආගමික කටයුතු පරිපාලනය Administration of Religious Affairs අංශය යටතේ ඍෂි මුක්ති මෙම ලයිස්තුවේ තේරීපත් වී ඇති අතර ඊට සලකා බලා ඇති කරුණු මොනවද? සමස්ත ලංකා ජමීයතුල් උලමා ACJU සභාපතිවරයා ලෙස විද්වතුන් 7500ක් ජ්‍යෙෂ්ඨ විද්වතුන් 33 දෙනෙකුගෙන් යුත් විධායක කමිටුවක් මගින් දිවයිනේ දිස්ත්‍රික්ක 24 පුරාවට සංවිධානයේ ශාඛා 155ක් පවත්වාගෙන යාම. ඍෂි මුක්ති ඉස්ලාමීය නීති විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු ලෙස ඉස්ලාමීය රක්ෂණයට අනුව මනමින් ගොඩනගපු පාසලක් විදිහට සකසුරුවම් කළා. ඒකේ මහමුලකරු රිස්වි. ඒ තමයි මේ වාර්තාවට අනුව වාර්තාවේ කියනවා මක්තබ් මූලික ඉස්ලාමීය අධ්‍යාපන ක්‍රමය. අපි මම ඔය ගහන ඕන කෙනෙකුට මම කැමතියි සංවාද කරන්න. ඇත්ත වශයෙන්ම මට අර පාර්ලිමේන්තු මන්ත්‍රීකම තිබුණා නම් මම දන්නවා මේක කරන්න. අපි එතෙන්වත් යමු ඒක අහිමුනේ ඇයි කියලා ගන්න. මම මේ කියන්නේ මේ ජමීයතුල් උලමා මිනිස් කණ්ඩායම මේ බලන්න ෆත්වා එකක් නිකුත් කරලා තියෙනවා ජමීයතුල් උලමා සංවිධානයේ සම්පූර්ණයෙන්ම ඔය මුහුණු වැහිම සම්බන්ධයෙන් හරි මුහුණු වැහිම සම්බන්ධයෙන් ෆත්වා එක නිකුත් කරලා තියෙනවා උලමා සභාව. එතකොට දැන් අපිට තියෙන ගැටලුව තියෙන්නේ මේ උලමා සභාව නියෝජනය කරන්නේ කවුද කියන එක. මං ඔය කියපු අර අකීදාව කියලා වචනයක් කිව්වේ. ඔව්. ඒ සියලුම කණ්ඩායම් ජමාතේ ඉස්ලාම් හජ්ජුල් අක්බර්ලාගේ ඍෂි මුක්ති තබ්ලිග් ජමාත් ඊට පස්සේ ඉනාමුල්ලා ඇතුළු කණ්ඩායම යුසුෆ් අල් කරදාවිගේ ඊජිප්තු මුස්ලිම් බ්‍රදර්හුඩ්
තෞහීද් ජමාත් අබ්දුල් රාසික්ලා සහ සහරාන්ලා මේ ඔක්කොම එකයි. මේ ඔක්කොම එකක් බව මට මේ පොත් එකෙන් එක ගෙන හැර දාලා දක්වලා පෙන්නන්න බල හැබැයි වෙලාව නෙවෙයි. මම ඒත් එක දෙයක් කියන්න. මට ඔබතුමා අහන ප්‍රශ්නට වඩා මට මේක වැදගත් හින්දා මම මේ කියන්නේ. දැන් නිකන් අපි හිතමුකෝ මෙහෙම. දැන් මේක බලන්න. අල් කුරානයේ සහ සම්මත හදීසයන් ඇතුළු නිගමන වලට බසින්න. ඒක බොහොම පුංචි අකුරෙන් තියෙන්නේ. අද ඔබ දැක්ක එක මුස්ලිම් මිනිස්සෙක් මම අසත් සාලි වෙන්න ඕනේ. අද මාධ්‍ය හමුවක් තියලා කියනවා අපි පිළිගන්නේ කුරානයේ හදීස් හරිය විතරයි. අපට ඕනේ රටේ නීති. රටේ නීති රටට. අපි ඒව පිළිගන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ? එහෙම පිළිගන්න එපා කියලා මේගොල්ලන්ට උගන්වලා තියෙනවා. දැන් මොකද්ද ජිහාද් කියලා අහන මේ පොතේ? අල්ලාහගේ මාර්ගයේහි ජිහාද් යනු කුමක්ද? මොකද්ද කියන්නේ? උත්තරය කෙනෙකුගේ වස්තුව ජීවිතය සහ දිවි කැප කරමින් ජිහාදයේ යෙදීම අනිවාර්ය වේ. ඒකම බලන්න. විශ්වාස නොකරන්න වුන් කාෆීරවරු සමග මිතුදම් පැවැත්වීම සහ ඔවුන් සමග සහයෝගිතාවෙන් කටයුතු කිරීම ඉස්ලාමය අනුමත කරන්නේද? නැත. අල් කුරාන්. එයින් තොපගෙන් යම් කෙනෙක් ඔවුන් යහළුවන් ලෙස පිළිගන්නේද? ඔහුද ඔවුන් අතරින්නේ සුරාව. සමාජයෙන් වෙන් වෙන නිකාවේ බුර්කාව දාලා ගෝණි බිල්ලෝ බිහි කරනවා. උතනින් පටන් ගත්තාම කාති උසාවි දක්වා සම්පූර්ණ වෙනම රාජ්‍යයක හැඩතල නිර්මාණය වෙලා ඉවරයිනේ. ඒ මුස්ලිම් ඛලීෆාතයකට ඕන කරන සමස්ත කතාව මේක ඇතුලේ ගොඩනගමින් තියෙනවනේ. හැම ආණ්ඩුවක් කාලෙම එක ඒ කාලවලදී අපි ඡන්ද ටික දෙන්නම් මෙහෙමයි. දැන් අද ඇත්ත වශයෙන්ම මට ප්‍රශ්නයක් තියෙනවා මේ කමිෂන් විකෘතියත් එක්ක. සිංහල නායකයෙක් හැදුවා මේ රටේ 69 ලක්ෂයක් සිංහල එකතු වෙලා. අපි කිව්වා සිංහල ආණ්ඩුවක් හදපියව ඊළඟට. හදලා දුන්නා. දැන් 3-2ක් හම්බෙලා බම්බු ගහනවා එමු. 3-2 හදාගන්න තිබුණනේ තව සිංහලයෝ කීප දෙනෙක් 6 දෙනෙක් ඕන උනේ. දැන් හකීම්ට ගැන කතාවක් නැහැ මේකේ. බදුරුදීන් ගැන කතාවක් නැහැ. ඒගොල්ලන්ගේ ගෝලියෝ 6 දෙනෙක් අරගෙන නෑ දැන් ඔබ වහන්සේ එතන මම මොහොතක් නවතිනවා. දැන් ඔබ වහන්සේ ඒ සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට චෝදනා කරන්න තියෙන පදනම මොකද්ද? ආණ්ඩුවටද? ඔව්. නෑ මම මේ කියන්නේ හකීම් සම්බන්ධයෙන් මේ වාර්තාවේ සඳහනක් නොවීම, බදුයිදින් සම්බන්ධයෙන් මේ වාර්තාවේ සඳහනක් නොවීම වර්තමාන ආණ්ඩුවට චෝදනාවක් කියලා කරන්න හේතුවක්ද ඔබ වහන්සේට? හේතුවක් තියෙනවනේ මේ දසුන් මහත්මයා. මං හේතුව පෙන්නන්න. හේතුව තමයි අපි ඔබතුමා දන්නවද ඔය නැගෙනහිර කවුරු කතා කරන්නේ ශරියා විශ්වවිද්‍යාලය ගැන 2013 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා බදුල්ලේ වින්සන්ට් පාර්ක් ක්‍රීඩාංගණයේදී මම බුදු සමුළුවක් තියලා කිව්වා සෞදි අරාබියාවේ බුද්ධ්‍යංශ නායක ජුමාන් සහරානි සමග අපේ සිංහල ඇමති කෙනෙක් මේ දවස්වල නිහඬව මම නම කියන්න ඕනේ නෑනේ මේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් ගිහිල්ලා තමයි හිස්බුල්ලා මණ්ඩපයේදී ඔය ශරියා විශ්වවිද්‍යාලයට මුල් ගාලා තිබ්බේ. අපි එදා කිව්වා මේ හදන්නේ ආසියාවේ බෝම්බ හදන ෆැක්ටරිය. මරාගෙන මැරෙන. මේක නවත්තන්න. මුල් ගාලා තියලා සති දෙකයි. එදා මේ යක්කු අවධානය යොමු කළා නම් දැන් නාහෙන් ගණන් ඕනේ නෑනේ. ඇයි හිස්බුල්ලා ගැන කියන්නේ? හිස්බුල්ලා ලේසි පාසු මිනිහෙන් නෙමෙයි. මේ මගේ පින්තූර තියෙනවා. මේ ඉන්නේ හිස්බුල්ලා සහ සාකිර් නායක සහ ජුමාන් සහරානි. මේ ජුමාන් සහරානි පොඩක් මේක මේ බ්ලැක් ඇන්ඩ් වයිට් නිසා පේනවා අඩුයි. මේ ඉන්නේ බඩු කෑලි ටික. මේ ඉන්නේ ජුමාන් සහරානි සෞදියේ බුද්ධ්‍යංශ නායකයා. එයාට මොනවද මේ නැගෙනහිර තියෙන රාජකාරී? හිස්බුල්ලාත් එක්ක. මෙයාලා බබාද මේ ඉන්නේ සාකිර් නායක. පීස් ටීවී ඉන්දියාවේ. මේ ඉන්නේ සාකිර් නායක මේ ඉන්නේ හිස්බුල්ලා. මේ නැගෙනහිර ඉන්දියාවේ නෙමෙයි. 2013 6:20 මේ ඉන්නේ වෙනම මේ හෙලිකොප්ටර් වල විල බහැලා ඒගොල්ලන්ගේ නෑදෑයෝ මේ ලංකාවට සාමය කන්දන දේවයන් මේ සාමයේ පණිවිඩය ගෙනල්ලා නෙමෙයි මේ අක්කු මේ දේශපාලන ඝන කැලෑවේ තාම හැංගෙනවනේ මේ දේශපාලනේ මේ තක්කඩි අවිද්‍යාත්මක දේශපාලන ක්‍රමය නිසා මේ සිංහල නායකයන්ගේ අසමගිය මේගොල්ලන්ගේ බලයට තියෙන පෙරේතකමුත් හින්දා මුං හුරතල් කළා අවසානයේදී මෙරට අපිට නැති වෙනවා මේක LTT වගේ ප්‍රශ්නයක් නෙක මතක තියාගන්න. LTT අවුරුදු
15කට 20කට වැඩි කාලයක් ගියා මරාගෙන මැරෙන මිනිහෙක් හදන්න. හැබැයි මේක හදන්නේ ආගමෙන්. ඒ නිසා LTT ප්‍රශ්නය ආගම ජාතික ප්‍රශ්නයක් මිසක් මේක වෙන එකක්. මුස්ලිම් ප්‍රශ්නය ආගමිකයි. දැන් ඔබ වහන්සේ චෝදනා කරනවා මේ කමිටුව පත් කරන්න වර්තමාන ආණ්ඩුව නෙවෙයි අපේ හාමුදුරනේ. මේ වර්තමාන ආණ්ඩුවට මේ කමිෂන් එකේ කවුරුන් හෝ නිදහස් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණාද කියන කාරණය සම්බන්ධයෙන් අපිට යම් තැනක සැකයක් තියෙනවා. එහෙම වෙන්න විදිහක් නැහැනේ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා තමයි මේ කමිෂන් එක පත් කරන්නේ. එතකොට හිස්බුල්ලා නිදහස් කරන්න හරි. වහන්සේ සඳහන් කරා ඉහත නම් කරපුවා සඳහන් කරන්න හරි මොකද්ද මේ ආණ්ඩුවට තියෙන හේතුව? එහෙමනේ කවුරු හරි හිතන් ඉන්නවනම් හිසරදයක් නැති පාලනයක් Tamanට හදා ගන්න ඕනේ. ඒකට තමයි මේ බලය තියෙන. ඔහොමනේ ඉතින් මෝඩ චූන්නේ බලය තියෙනකොට මොලේ නැහැ. මොලේ තියෙනකොට බලය නැහැනේ අපේ උන්ට. කවුරු හරි ඉතින් මේකේ අනේ අපි නොදන්න පොලිටික්ස් ලංකාවේ. අපි නොදන්න අධිකරණ. අපි නොදන්න විනිසුරුවරු. අනේ දසුන් නිකන් ඉන්න. අපිට කෙටි විරාමයකට අවසර දෙන විරාමෙන් පස්සේ යාලි මුණ ගැහෙමු. අපි අනිත් තීරණය සමගින් පූජ්‍යපාද ගලබඩති ඥානසාර ස්වාමීන් වහන්සේ සමගින් අපි තීරණයේ වැඩසටහනේ ඉන්නේ. උන්වහන්සේට අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කමිෂන් සභාවේ අවසන් වාර්තාවේ සඳහන් වෙනවා අපරාධ නඩු පැවරීම පිළිබඳව සලකා බැලිය යුතුයි කියන නිර්දේශය කරලා තියෙනවා. මෙය නිමිත්තක් කරගැනීමෙන් තමයි අපි අද උන්වහන්සේ සමගින් තීරණයේ වැඩසටහන ඉස්සරහට අරගෙන අපි හාමුදුරනේ දැන් සහදායක සාධක සම්බන්ධයෙන් කතා කරන තැනකදී ඔබ වහන්සේගේ නම සඳහන් වෙනවා මුලින්ම. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නඩු පැවරීම සම්බන්ධයෙන් හැකියාව තියෙනවද කියලා සලකලා බලන්න කියලා. හැබැයි එතනින් පස්සේ ඔබ වහන්සේලා සඳහන් කරන ඔබ වහන්සේ දීර්ඝ වශයෙන් සඳහන් කරනවා මෙන්න මේ කණ්ඩායම් තමයි මේ අන්තවාදී පතුරු වහරින්නේ බීජේ පැල කරන්නේ ඒ සඳහා වන සාධක සපයන්නේ මෙන්න මේ කණ්ඩායම් මෙන්න මේ අන්තවාදී පිරිස් කියලා ඔබ වහන්සේ සාධක සහිත. හැබැයි ඔබ වහන්සේ කියන නමුත් සමහර තැන්වල තියෙනවා මේ වාර්තාවේ. ඔබ වහන්සේ කරන චෝදනාව කොතරකදවත් මේ කමිෂන් සභාව සිද්ධ කරන්නේ නැහැ. දැන් මෙහෙමයි දසුන් එකට වෙන්නේ. මම මේක කියලා ඉන්නම්. දැන් මේ 409 සහදායක මේ නිර්දේශය යටතේ තියෙනවා. එමෙන්නම බුදුබල සේනාවෙනි අන්තවාදී බෞද්ධාගේ කණ්ඩායම් වලට එරෙහි විය යුතුව තිබූ අතර පූජ්‍ය ගරුතර ඥානසාර හිමියන් විසින් සිදු කරන ලද වෛරී ප්‍රකාශ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේද අවස්ථාව තිබුණ නමුත් එසේ සිදු කර නොමැත. මම දන්නේ මේ නඩු මේ හිටපු සමාජිකෝ ලංකාවේ හිටියද කියලා. හේතුව අද මට උසාවි ගණනාවක නඩු තියෙනවා. MC එකේ ඉඳලා අපීල් සුප්‍රීම කෝට් එක දක්වා. උදාහරණයක් කියන්නම් අල්ටකියාව කියන වචන කිව්වයි කියලා අද මට නඩු පවරලා තියෙනවා. මේ කමිෂන් සභාව සඳහන් කරන විදිහට 2013 පෙබරවාරි 17 වෙනිදා මහරගමදී කරපු ප්‍රකාශය සම්බන්ධව ඔබ වහන්සේට කොතනකදී හරි අධිකරණයක නඩුවක් පවරලා තියෙනවද? නෑ චෝදනා කළා. ඒ කියන්නේ ඒගොල්ලන් කොහොමද නිර්දේශ කරන්නේ කතාවක් ඒකයි මම කිව්වේ. ඉතින් එහෙම කතාවක් කින්ද ගහනවා නම් අපේ ගහන්න බෑ පන්සල් වලට. බෞද්ධ මේ පරිසරයකට නැත්නම් මට එහෙම එකක් නෙවෙයි මෙතන තියෙන්නේ මේ අනවබෝධය. දැන් උදාහරණයක් මම කියන්නම්. මොකද්ද මේ අල්ටකියාව කියන්නේ? ලප්පරැදෙන මේ වචන දැන් මට නඩුවක් තියෙනවා මේ එක උසාවියක මෙන්න ඉස්ලාමයට අනුව බොරු කියන්න පුළුවන්ද? කුරානේ 3:228 ඉස්ලාමය ශක්තිමත් කිරීමට බොරු කිව යුතුය. කුරානේ වර්ස් එක. මේකට තමයි අල්ටකියාව කිව්වේ. එතකොට දැන් මගේ සන්තකයේ තියෙනවා මේ මෙන්න බලන්න මේ අන්තවාදය. අල්ලාහ් දෙවියන් මුසල්මානුවන්ට දෙන අණ අපි නොකියමු සමාජයේ දුක් මේ ඕනේ නැනේ බරුවට ඇදලා ගන්න. එතකොට මම කිව්වා මේ අල්ටකියාව කියලා එකක් තියෙනවා. මේ අල්ටකියාවට මේ රටේ සියලු නායකයෝයි නිලධාරී පැලැන්තියයි මේ මොනවද පරිපාලන ව්‍යුහය ඔක්කොම අහුවෙලා ඉන්නවා. දෙයියනේ අල්ටකියාව කියලා මම නඩුවක් දැම්මනේ. ඊළඟට මම ගියා පොළොන්නරුවේ ඕනෑගම සෝමාවතී රක්ෂිතේ චෛත්‍ය 15ක් බිමට සමතලා කළා. ඒ චෛත්‍ය 15 උඩ හරක් මඩු හදලා. ඒකේ නම විහෙරගොඩයාය. විහෙරගොඩයාය කියන නම වෙනකොට පල්ලිය ගොඩැල්ල කියන නම දාලා. සාධාරණද? මං ගිහිල්ලා ඒක කිව්වා යකෝ මේකේ මේ අල්ල දෙවියන්ගේ ඇති දෙයක් මෙතන නැහැ. දැන් එහෙම කිව්වයි කියලා මට වෙනම නඩුවක්. අපි මොනවද කතා කළේ? කූරගල ගැන කතා කළා. මුහුදු මහ විහාරය ගැන කතා කළා. මං විතරක් නෙමෙයි. අපේ රටේ සංවිධාන සිංහල රාවේ වෙන්න පුළුවන්. ඔය තරුණ ඉලන්දාරිත් අපේ හාමුදුරුවෝ සංවිධාන ගණනාව මේ කණාමැදිරි එලි වගේ හරි. මේ රටේ විමින්තින විනාශය ගැන කතා කළේ. අද ඒ ඔක්කොමලා මේක දාලා තියෙනවා සමහර ඒවා මේ මොනවාද සමාජ විරෝධී මේ කුඩු ගංජා විකුණන නෙවෙයි මේ අය. දැන් මේ සිංහල රාවේ සමාජ විරෝධී සිංහල බෞද්ධ ව්‍යාපාරේ කවුද?
කැඳවුම්කරු මගුල් කන්දේ සුදත්ත. අර අමිත් වෙන්න පුළුවන්, ගම්පිටිය සුමන් රතන හිමි වෙන්න පුළුවන්, මහසෝන් බලකාය මහසෝන් වෙන්න පුළුවන්. සිංහල ජාතික බලමුළුව මම දැක්ක මේකේ දැන් මම දැක්ක මේකේ හරි ලස්සන කතාවක් තියෙනවා. මේ කවුද ඩෑන් ගැන කියලා තිබුණා. මිනිහා මේ හිටියේ කොහෙද ආමි එකේ හිටපු එක්කෙනෙක් කියලා. ඌ ජීවිතේට මේ ආමි කලිසමක්වත් ඇඳලා නැහැ. හරි. එතකොට අමිත් වීරසිංහගේ නෝනත් එක්ක සංවිධානයක් හැදුවයි කියලා. උන්ගේ පවුලුත් කැඩන මේ බොරු කාගේ හරි මේ බොරු මගුල් මේවට ඇතුල් කළා. ඉතින් ඒවයි මේකේ තිබුණු වටිනාකම නැති වෙලා තියෙනවා. ඒක හින්දා අපි උත්සාහ කරන්නේ ඇත්ත වශයෙන්ම අපි මොනවා හරි මතවාදයක් මේ සිංහල ජාතිය වෙනුවෙන් මේකෙන් බේර ගන්න කළා නම් ඒ හැම අවස්ථාවකම ගිහිල්ලා මේ වහාබි කල්ලි පැමිණිලි දාලා තියෙනවා. ඒ පැමිණිලි වලට අනුව මට නඩු තියෙනවා. ආය අමුතුවෙන් මේගොල්ලෝ නිර්දේශ කරන්න ඕනේ මේ නඩු පවරන්නේ කියලා. ඇරත් බුදුහාමුදුරුව මිනිමස් කෑවය. ත්‍රිවිධ රත්නය කියන්නේ මැණික් ගල් තුනක් කිය. මැණික් ගල් වලට වඳින්නේ මෝඩයෝය කියලා සහරාන් එක්කලා එකට එක මේසේ වාඩි වෙලා කාපු අබ්දුල් රාසිකට තාම මොනවක්වත් නැහැනේ. මේ කොමිසමේ කොහෙවත් නිර්දේශයක් කළා නැහැනේ. හැබැයි අපේ හැමතුරනේ අබ්දුල් රාසික් සම්බන්ධයෙන් රාසික් රෆයිඩින් නොහොත් අබ්දුල් රාසික් සම්බන්ධයෙන් නඩු අංක B 7467 114 දරන අපරාධ නඩුව පවරලා තියෙනවා කියලා මේ කමිෂන් සභාව වාර්තා නඩුව පවරලා තියෙනවා. නඩුව පවරලා තියෙනවා. මට බගේ ඩිරෙක්ෂන් එකක් දීලා නැහනේ. ICCPR පනතෙන් මෙයා නඩු දාන්න කියලා. මම මොනවා කළාටද? මම මොකද මේ රට කළ දෙන අපරාධේ? හෙන ඉල්ලයි මේ රටේ මිනිස්සු. මට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දන්නවා අපි තුන් හිතකවත් ගල් කැටයක් ගහලා නැහැ අද වෙනකන් කාටවත්. අපේ වචන සැර ඇති. හැබැයි ඒ වචනද සැර සහරාන්ගේ පුපුරවගෙන මැරෙනකොට තියෙන සැරද සැර. අපි එවැනි දේවල් නොවෙන්නයි. මේ නඩුකාරයෝ ඒගොල්ලෝ කවුද? මේගොල්ලෝ පඩියට වැඩ කරන අයනේ. අපි කරන්නේ නිස්සරණ අධ්‍යාසයෙන් කරන කැපකිරීම. ඒකට ගරුත්වයක් තියෙනවන කාගෙත්. මේ රටේ නායකයන්ගේ පාලකයන් අනිත් හැමෝගෙම. අපි කරන්නේ නිස්සරණ අධ්‍යාසයෙන් ජීවිත පරදුවට තියෙන අනුන් දෙන දාන ටිකක් වළඳලා බණ ටිකක් කියන ලැබෙන දෙයකින් සහ කවුරු හරි පරිත්‍යාගශීලී දෙන ආධාරකින් විතරයි මේ රට වෙනින් අපි මේ කැපකිරීම කරන්නේ. මේ පුටු වල ඉඳගෙන AC ගමේ ඔළුව ඔද්දල් කරගත්ත මඤ්ඤං වෙච්ච බෝනගේන් කාර ක්‍රිස්තියන් කාරයෝ මුන් එනවා ඇවිල්ලා අපිව කොටු කරන්නේ. මේ වාර්තාව මොකද කළා දින අන්තිමේදී? සියලුම බෞද්ධ බලමුළු බිමට සමතලා කරලා තියෙනවා. මතක තියාගන්න. ඉස්ලාම් මන්තවාදයේ වගේම දරුණුයි මේ බෝනගෙන් ව්‍යාපාරේ. අද ඔය නීතිපති එකේ දැන් ක්‍රිකට් බෝඩ් එක ගැන කතා කරන මේ දවස්වල කවුරුත් ඇයි මේ ක්‍රිකට් මැච් පෙරදින්නේ කියලා. ඔතන ඇවිල්ලා දෙයියන් හදේ බෝල දාන්නේ නැහනේ. උන්ගේ ඔළුව විනාශ කරලා තියෙන මේ බෝනගෙන් කාර්යෝ. ඒ වගේම තමයි මේ නීති හදන තැන්වලත් සමහර නඩුකාරවරුත් බෝනගෙන් ක්‍රිස්තියානි කාර්යෝ. උන්ට මොනවා හරි උන්ගේ එක්ක ලිංගික ප්‍රශ්න එක්ක පෞල් ප්‍රශ්න මොනවා හරි මගුල් හින්දා. ඒ කියන්නේ ඔබ වහන්සේ නොකිය චෝදනා කරන්නේ මේ වාර්තාවට යම් පාර්ශ්වයකින් තුන්වන පාර්ශ්වයකින් බලපෑමක් ඇල්ලුණා කියලා. පැහැදිලිව. එහෙම නොවෙනවනම් මේක ලංකාව වෙන්න බෑ. එහෙම පාර්ශ්වයකින් තව පාර්ශ්වයකින් මේක සම්බන්ධයෙන් බලපෑමක් කළ කරලා දිනා ගන්න තියෙන දේ මොකක්ද ඔබ වහන්සේ චෝදනා කරන්නේ? මොකක්වත් නෙමෙයි. අපි දන්නවද? අපි කාටද කියන්න පුළුවන් මේක සම්පත් පිරුණු රටක්. මේ රටේ ඇත්ත වශයෙන් අපි මේ හිඟන්න වගේ දුක් විඳින ඕන જાතියක් නෙමෙයිනේ. මේ කොටහ විකුණගෙන අතන මෙතන විකුණගෙන මේ මොන නස්පැත්තියක්ද මේ අවුරුදු 5න් පාට එක හයර් කරලා අපි ජනාධිපතිතුමට වාඩි කරනවා. ඒ මිනිහගේ වටේ මොකුන් හරි පිස්සු ටිකක් එකතු වෙනවා. අවුරුද්දක් යන කලින් දැන් ගෝඨාභයට මොකද වෙලා තියෙන්නේ? සර් ෆේල්ලු. එහෙම වෙන්න හේතුව මොකද්ද? දැන් කෝ වියත්මක කෝ? ඇවිල්ලා කෙලින් කරන්න එපා. සර් he can do කරන්න එපා. එහෙම කෙලින් කරන්න ව්‍යත්මක කියන්නේ සර් ෆේල් නැහැ කියලා ඉතින්. නෑ සර් ෆේල් නැති වුණාට පොළේ මිනිස්සුන්ට දැනෙන්න එපා. දැනෙනවා දැනෙන විදිහට මේ වැට් ටික කරන්න එපා. මොකද බබ්බු නෙවෙයි මේගොල්ලෝ. මීට වඩා ස්වර්ණමය අවස්ථාවක් අපිට ලැබෙනවද? ගෝඨාභයට වඩා මිනිහෙක් ඉන්නවද මේ ඉස්ලාම් මන්තවාදී පරද්දන්න මට කියන්න? ඇයි? ඔහුත් එක්ක එකට මේ අවුරුදු 30ක තිබිච්ච යුද්ධේ ඉවර කරපු සෙන්පතියෝ ටිකක් හතර වටේ ඉන්නේ. මන් දන්නේ නැහැ මුන්ට මොනව වෙලාද කියලා. මේක ආයේ මේ වන අතගා ඉන්න දෙයක් නැහැ මේකේ. මේක 20 මැච් එකක් වයි ගහලා දානවා මිසක. මේක මොනවද හුරතල් වෙන්නේ අපේ රටනේ. මේකේ කාරණා නිකන් ඔක එකාගේ සල්ලි වලට හැබැයි මේවයි ඇතුලේ සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතන උනුත් මේක ඉන්නවා. ඒක ඔය ආණ්ඩු කරන පවුල් වල අයගේ උදවියක් ඉන්නවා ඒවයි. කියන්නේ බොහොන්සට විශ්වාසයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ තුල මේ තියෙන ප්‍රශ්නට විසඳුමක් හම්බෙයි කියලා. එයා මේක කරන්න ඕනනේ. ඔය පුටුවේ වාඩි උනේ ඒකටනේ.
එයාට මේක කරන්න පුළුවන්. ඒකට අනිත් අය අදාළ සහයෝගය දෙන්න ඕනේ. වාර්තාට ඉක්මනින් හදන්න ඕන. ආයේ මේ කොමිෂන් කතාව ඕන නැහැ. මේ කොමිසම දාපු එකම අපරාධයක්. මට මතකයි එක්තරා පරණ කොමිසම මම කියෙව්වා. ඒකෙදි තිබුණේ මේ ඔය ප්‍රජා අයිතිය හොසි කිරීම ගැන මොකක් හරි එක. ඒක ඔය සරත්චන්ද්‍ර මහත්තයා කාලේ මේ කොමිසම් කියන ඒවා දාන්නවත් එපා. ඉවරයක් නැති උත්තර නැති ප්‍රශ්න ගොඩකට මුලක් කියලා මේ කොමිසම් දැමීම. ඔද යම් තැනකදී වර්තමාන ආණ්ඩුවට චෝදනාවක් කළා අපේ හැමතුරු මේ වාර්තාව සම්බන්ධයෙන්. දැන් ජනාධිපතිතුමාත් ගම සමග පිළිසඳරක් වැඩසටහන දෙකුවේ දැන් මෙන්න අමදාපු කමිෂන් එකක් නෙවෙයි කියලා. දැන් වහන්සලා චෝදනා මුඛයෙන් කතා කරනවා. ඒ වගකීමත් යම් තැනකදී මේ ආණ්ඩුවට එනවද කියන කාරණේ සමග ගැලවෙන්න බෑ. එහෙම මගේ කාලේ නෙවෙයි අර ඒ කාලේ එහෙම ගැලවෙන්න බෑ ජනාධිපතිවරුන්ට. ඒගොල්ලන්ගෙන් පහුගිය කාලේ වෙච්ච වැරදි නිවැරදි කරන්න තමයි මිනිහෙක් පුටුවේ වාඩි කරෙව්වේ. එයා ඒක කරන්න ඕන. මේ වාර්තාවේ නිර්දේශ මොක වුණා? ඒගොල්ලන්ට මොකද මේ රටේ බුද්ධ්‍යංශයක් තියෙනවා. වැඩපිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ යුද්ධයක් කරපු සොල්දාදු මේ සෙන්පතු වෙන රටක් ආයේ මේ ලංකාවේ විතරක් තියෙන ආදර්ශයක් නෙවෙයිනේ මේක. ලෝකේ පුරාම ඇති වෙමින් තියෙන ප්‍රවණතාවයක්. මේ ග්ලෝබල් ටෙරරිසම්. ගෝලීය ත්‍රස්තවාදයක්. ISIS ගැන අපි කතා කරමු, බොකෝ හරාම් ගැන කතා කරමු, අල් ෂබාබ් ගැන කතා කරමු, තලිබාන් ගැන කතා කරමු, අල් කයිදා ගැන කතා කරමු, ලක්ෂායි ටොයිබා ගැන කතා කරමු. ඕනෑ ගැන අපිට කතා කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ ලෝකෙ බිහි වුණු සියලුම ගණයින් ත්‍රස්ත කල්ලි වලට මතවාදී අවිය සපේපු සියලු කල්ලි මේ රටේ ගොඩනැගිලා ඉවරයි. ඔබ වහන්සේ කියනවා මේ කාර්යය කරන්න ඕන කියලා. මේක මොකක් වුණත්. ඒ කියන්නේ මේ වාර්තාවේ තියෙන නිර්දේශ ಕ್ರಿಯಾත්මක කරන්න කියලා ඔබ වහන්සේලා යෝජනා කරන්නේ. එහෙම නැත්නම් වෙනත් ක්‍රමයක්ද ඔබ වහන්සේලා චෝදනා කරන්නේ? මේ ප්‍රහාරය සම්බන්ධයට දඬුවම් කරන්නේ. දැන් අපි ගැන සඳහන් වෙලා තියෙනවානේ. බුදුබල සේනා හරි අනිත් සිංහල සංවිධාන ගැන හරි හොයන්න වෙනම කොමිසමක් ඕනනම් දාන්න. ඕන්න. හැබැයි මේ ඉස්ලාම් අන්තවාදය ගැන මොකද්ද ඉස්ලාම් කියන්නේ? මොකද්ද වහබිසම් කියන්නේ? මේ නඩුකාරවරුන්ගේ මනස පුහුණු කරලා තියෙන වෙනම එක ආකෘතියකටනේ. මේක පාරේ වාහනයක් කැප්පුණාම පොලිසියෙන් ඉන්වෙස්ටිගේට් කරන ආකාරයට මේවා ඉන්වෙස්ටිගේට් කරන්න බෑනේ. මේ ආගමික මතවාදයක්නේ. ඒකට එහෙනම් කුරාන කියවන්න ඕන, හදීස් කියවන්න ඕන, සුන්නාව කියවන්න ඕන. ඊළඟට ලෝකයේ අනිත් ත්‍රස්තවාදී කල්ලි හැදිලා තියෙන්නේ කොහොමද? මේ මතවාද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහොමද? සරලව කිව්වොත් මේ මල වදයක් නෙමේ ඉස්ලාම් කාර්යෝ. මල වදයක් නෙමේ ලෝකෙටම. ලෝකෙ කොයි රටේද සාමයක් තියෙන ඉස්ලාමයෙන් වැඩි වෙච්ච තැන? මේ අන්තවාදීන් වැඩි වෙච්ච තැන. ඒකින්ද මේක තේරුම් ගන්න එපා මේ බහුබූතයෝ. ඒක තේරුම් අරගෙන ඉපැයි මේව හදන්න. එතකොට මේක තියෙන සමහර නිර්දේශ ඇත්ත වශයෙන්ම හොඳයි. මේ උත්සාහය නරක නැහැ. හැබැයි මේකේ ඇතුලේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි වගේ ඉස්ලාම් මොකද කෙනෙකුට මේ සරලවම පේනවනේ දේශපාලන ලියවිල්ලක් කියලා තියෙනවා කියලා අන්තිමට. හේතුව අදාළ වැඩේ කොලා නම් ඉවරනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කළේ මොකද්ද දාපු ගැසට් එකේ තියෙන්නේ? මෙන්න හදා පැහැදිලිව තියෙනවා මෙන්න මේ කරුණු ටික හොයන්න. හරිද? චෛත්‍ය කොත පලන්දන්න කිව්වනම් ඒක කරනවා මිසක ගර්භය හරන්න ඕනේ නෑනේ. කොත පලන්දන්න තියෙන්නේ. හරි? එතකොට මේ කියපු වැඩේ නොකර වෙන යා දැන් මේවයි නිර්දේශ කරලා තියෙනවා. මේ සියලුම ආගම් එකක් කරන්න. මොනවාද මේ බෞද්ධ ආගම අර ආගම මේම කියලා එහෙම එකක් ඕනේ. මේ මුළු පදනමටම ගහලා තියෙන. එහෙම නවවෙනි වගන්තත් වෙනස් කරන්න ඕන. මේ අනවශ්‍ය වැඩ කරලා තියෙන ගොඩක් මේක. ඒ කියන්නේ බොහන්ස කියන්නේ මේ කමිෂන් සභාව පත් කරපු මූලික හරය වෙනස් කිරීම වෙනුවෙන් නැත්නම් මාවත වෙනස් කිරීම වෙනුවෙන් අනවශ්‍ය විදියකට ඔබ වහන්සේගේ සංවිධානයට සහ ඔබ වහන්සේට චෝදනා එල්ල කරලා තියෙනවා කියලාද මේ නත්ති ලෝකෝ අනින්දුතෝ නේ බුදුවදන 90 මේ ලෝකෙ නින්දානවල බන්නේක් නැහැ. අපටත් මේකේ නින්දා සහගතව හරි කොහොම හරි අපි චෝදනාවට ලක් වෙනවනේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කමක් නැහැ. කමක් නැහැ. අපිට ඒකට මුහුණ දෙන්න පුළුවන් නඩු දැම්මත් අපිට ඒකට මුහුණ දෙන්න ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මේකේ සමහර නිර්දේශ තියෙනවා ක්‍රියාත්මක කළ යුතු. ප්‍රශ්නේ තියෙන්නේ ඒව ඔක්කොම බාල වෙලා තියෙනවා මේ සිංහල සංවිධාන වල ඇඟිලි දික් කිරීමෙන්. ආණ්ඩු කළ යුතු දෙයක් නේ හත්තිලා මේ අපි කරලා තියෙන්නේ. මේ රටේ බුද්ධ්‍යංශ නැද්ද? පඩි ගෙවන්නේ අම්මගේ අප්පගේ ගෙවල් වලින්ද? දේශපාලකයෝ වරප්‍රසාදික පාර්ලිමේන්තුවේ කතා කරනවා. දැන් එක മന്ത്രി කෙනෙකුට මේ නඩුවක් තියෙනවද ඉස්ලාම් ප්‍රශ්න ගැන සම්බන්ධයෙන් කතා කළා? නඩු තියෙන්නේ මටනේ. ඇයි ඒ? මට වරප්‍රසාද නැහැ. മന്ത്രിවරයෙකුට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද තියෙනවා. පුරාවස්තුවක් වනසන තැනකට ගිහිල්ලා മന്ത്രി බැලුවොත් ඒක മന്ത്രി වරප්‍රසාදයක්. ඕන කුණු හබ්බයක් කතා කරද හැකි පාර්ලිමේන්තුවේ. දැන් ඔය ගහ අරගත්තේ බෝතල් වලින් ගැහුවා අර වයින් ගැහුවා පෑන් වලින් ඇන්ද මොන්ටිසෝරි රත්න කරන වැඩ කෙරුවේ. මොකක් නැහැ නේ ප්‍රශ්නයක්. එතන ඒ වරප්‍රසාදලත් മന്ത്രി කණ්ඩායම ඒක නොකරන හින්දා තමයි උණ්ඩක් කොයි වෙලේ හරි මේක උන්ගේ ඔළුව මතත් පුපුරන හින්දා තමයි
මහා කරුණාවෙන් අපි මේ රාජකාරිය කෙරුවේ. ඒක අපට පැවරිච්ච ඓතිහාසික රාජකාරිය. ඔබ වහන්සේ දැන් එතන වෙන තැනකට චෝදනා කරන එක සාධාරණද? දැන් ඔබ වහන්සේට යන්න තිබුණු අවස්ථාව සගපරපුරේ කෙනෙක්මනේ අපේ හාමුදුරනේ උදුරගන්නේ. ඒක අපි කතා නොකරමු. නෑ ඔබ වහන්සේ දැන් චෝදනා කරනවා මට වරප්‍රසාද මත පදනම් වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න තිබුණු දොර වැහෙනවා කියලා. හැබැයි මේ දොර වැහෙන්නේ ඉස්ලාම් අන්තවාදය නෙවෙයිනේ. අපේ හාමුදුර ඉස්ලාම් අන්තවාදය ඇවිල්ලා වහනවා නෙවෙයිනේ. නෑ මේ වෙලා තියෙන්නේ මට ධර්මපාලතුමාට වෙච්ච දෙන්නේ මම මේ විඳින්නේ. ඒ නිසා ඒ ගැන අපි කතා නොකරමු. ධර්මපාලතුමාට ගහුව වෙන කවුරුත් නෙවෙයිනේ. අපේම අය. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන සැලසුම් සාගතව සිද්ධ වෙන දෙයක්. අනිවාර්යයෙන්. අපේ හාමුදුරනේ කවුරු කතා කළත් කවුරු හම්බෙන්න ගියත් අවසාන තීන්දුව ගන්නේ මැතිවරණ කොමසාරිස් ඔබ වහන්සේ චෝදනා කරන එක සාධාරණයි. ඔබ වහන්සේට ඒ කාරණේ ඔවුන් එක්ක නෙවෙයි බේරගන්න ඕන. ඔබ වහන්සේගේ മന്ത്രിකම දැහැගත්ත අයගේ එක්කනේ බේරගන්න තියෙන්නේ. අපි ගැන කතා නොකරමු දසුන්. මේගොල්ලන්ගේ සමහරුන්ගේ සදාචාරය ගැන ඒවා කතා නොකරමුකෝ. ඔබ වහන්සේ කලකිරීමෙන් ඉන්නේ. කලකිරලා නෙවෙයි. කලකිරලා වඩා ධෛර්යයටපත් වෙලා ඉන්නේ. හැබැයි දැන් ඔබ වහන්සේ එක තැනකද කිව්වා මම රතන හාමුදුරුවොත් එක්ක මම එකගතාවයකට ඇවිල්ලා ඉන්නවා කියලා යම් කාල සීමාවක් තුළ മന്ത്രി ධූරය ඔබ වහන්සේට ලබා ගන්න. අනේ ඔය කොයි සූත්‍රකාරයත් කොයි වෙලාවක හරි දර නමනෝ. අපි එතන ඉවසමු. ඔය සූත්‍ර ආදී නූල් සූත්‍ර ඔහම අදිනේ උන් ඉන්නවනේ. උන් දන්නේවනේ අන්තිමට උන්ගේ බෙල්ලට තොණ්ඩු වැටෙනකම්. උන් හිතන් ඉන්නවා හරි දක්ෂයෝ කියලා. එහෙට අදින්න මෙහෙට අදින්න මුල අමතක කරන මේ පව්කාරයෝ ගැන අපි වෙලා මිඩම් කරන්න ඕනේ නැහැ. අවසානයේ අපේ හාමුදුරුවෝ දැන් ඔබ වහන්සේලා මේ අවසන් වාර්තාවේ යම් තැනක තියෙන නිර්දේශ ඔබ වහන්සේ කියනවා හොඳයි කියලා. හැබැයි දැන් ඔබ වහන්සේ නරකයි කියලා අයින් කරන නිර්දේශ ටික තියෙන්නේ සිංහල සංවිධාන ටික ජාතික සංවිධාන ටික කරන චෝදනාවද? එපමණක් නෙවෙයි. සමහරක් දේවල් දැන් උදාහරණයක් විදිහට මේක අධ්‍යාපනය සම්බන්ධයෙන් කියන කාරණාවලදී මේගොල්ලන්ට මම දන්නවනේ ඔය ඉස්ලාම් අන්තවාදය ගැන කතා කරන මිනිස්සු මේ ඉස්ලාම් ගැන මේ ආසියාවේ ඔය අන්තවාදය ගැන කතා කරන රෝහාන් ගුණරත්න කියලා ඉන්නවා එක්කෙනෙක්. පිස්සෙක් මට අනුව නම් පිස්සෙක්. හැබැයි මේගොල්ලන්ගේ ලොකම න්‍යායාචාරය ඒගොල්ලෝ තමයි. සිංගප්පූර්ලා පඩි ලැබෙන. කලින් කිව්වා බුදුබල සේනාව තහනම් කරන්න ඕනේ කියලා මේ පිස්සා. මෙහෙමයි ඉන්ටර්නෙට් එකට ගියාම දැන් ඕන නිර්දේශයක් හදත හැකි. මේකේ සමහර නිර්දේශ තියෙනවා සිංගප්පූරුවේ කොහොමද වෙන්නේ? ඉතින් ඒව අරගෙන සිංහලට පරිවර්තනය කළා මේ උද්දෘත වලින්ම සමහර ඒවා කියන්න පුළුවන් Google Translation කියලා. අපි නොදන්න ලයිව් කියලා තමයි කියන්න තියෙන්නේ. හරි. දැන් ඔබ වහන්සේලා අවසානයේ නිර්දේශයක් හෝ වේවා යම් ක්‍රමවේදයක් හෝ වේවා මේ සැබෑ චූදිතයන් හොයන්න සැබෑ වරදකරුවන් හොයන්න ඔබ වහන්සේලා යෝජනා කරන ක්‍රමවේදය මොකක්ද? මෙහෙමයි. මේ කොමිසමෙන් වඩා හොඳ දෙයක් නේ බලාපොරොත්තු වෙන්නේ. රටේ බුද්ධ්‍යංශ වඩා මැනවින් අපේ රටේ බුද්ධ්‍යංශේ මොසාඩ් එකට වඩා එහා ගිය බුද්ධ්‍යංශයක්. ඒකට රෙස්පෙක්ට් කරන්න ඕන අපි. ප්‍රශ්නේ තියෙන්නේ මේ බූරු දේශපාලකයන්ගේ. ඒ නිසා ඒ බුද්ධ්‍යංශ කියනවා නම් මෙන්න කාරණා කියලා ඒකට අනුව අපරාධ නීතිය යටතේ වැඩ ටික කරන්න පුළුවන්. මම දෙකක් යෝජනා කරනවා. එකක් තමයි විධිමත් ලෙස මේ කිසිම දෙයකට සම්බන්ධ නොවුණු වෙනම CID ඉහළ දැනුමක් තියෙන CID කණ්ඩායමකට මේක බාර දෙන්න ඕන ජනාධිපතිවරයා මාස 2-3ක් ඇතුළත ඉතා ඉක්මනින් මේක නැවත මේ සමස්ත සිද්ධිය මොකද ජීවිතවලට අත තියන කාගේ හරි ඒක වරද්දන්න බෑ. වරද්ද ගන්න නැතුව වෙනම CID කණ්ඩායමකට දීලා මේකේ මුල මැද අග ඔක්කොම හොයන්න ඕන. හොයලා ඒ නිර්දේශය ගන්නවා. අනෙක් පැත්තෙන් මේ වහබ්වාදය ඇතුළු මේ සියල්ල ගැන හොයන්න විශේෂඥ මණ්ඩලයක්. ඒක සියලු ආගමිකයෝ එකතු වුණාට කමක් නැහැ. හැබැයි ඒකදී ප්‍රයොරිටි දෙන්න ඕන බෞද්ධයන්ට. මොකද 70% බෞද්ධයෝ මේ රටේ. ඒතර විශේෂඥ ඔබතුමා හිතන්න මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියක් තියෙනවා. අරව තියෙනවා මේව තියෙනවා. දැන් මන් දන්නේ දොරමඩලාවක් තිබුණා මේ. කවදාකවත් ඇවිල්ලා අපිට දුන්නේ විනාඩි 5ක්. දොරමඩලාවේ කතා කරන ඉස්ලාම් අන්තවාදය ගැන. මොකෝ අපි මේ නිගණ්ඨයෝද? දැන් ඔබ වහන්සේ දීලා දෙනවා. නෑ මම මේ කියන්නේ ඒගොල්ලොත් මේව දැනගන්න ඕන. නිකන් සුගුරුත්තම් බයිලා කතා කරන ඔය කොයි එක රැකෙන්නත් මේ රට රැකෙන්න එපා. එතකොට ප්‍රාමාණිකව අවබෝධයක් තියෙන දැනුගත් විද්වත් මණ්ඩලයක් මගින් මේ ආගමික ඉගැන්වීම් වලින් අනාගතයට වෙන විනාශය ගැන සෙවීම සඳහා වෙනම විශේෂඥ මණ්ඩලයක් පත් කරන්න ඕන. එතන ඒගොල්ලෝ කියයි මේ කොමිසමේ තියෙන ඒවා මේ අත්පොත් සංවිධාන වලින් ගහලා තියෙන පොත්පත් දැන් කුරානම තියෙනවා මං හිතන්නේ 8කට වැඩියි.
තවහීද් කුරාන වෙනම තියෙනවා, ජමාත් ඉස්ලාම් කුරාන වෙනම තියෙනවා. මේක දසුන් අද කිව්ව කියලා මතක තියාගන්න, මේක සුඩානයක් වෙනවා. මොකද අවසානයේ මේ ආගමික කල්ලිත් ගහ ගන්නවා. දෙවියන් ගාවට ඉක්මනින් යන්න. දැන් අපේ ඉක්මන නිවන් දක්වන සංවිධානය තියෙන ලංකාවේ. එන්නේ අපේ ආශ්‍රම ඉක්මන නිවන් දකින්න පුළුවන්. අපේ ආශ්‍රම ඉක්මන නිවන් දකින්න පුළුවන්. ඉතින් ගෑනු ගිහලා කන කරා බරන. දැන් අපේ අන්තවාදයක් නැහනේ. අපේ තියෙන බෞද්ධයන්ගේ තියෙන එකම අන්තවාදය තමයි ඕන්නම් ගෑණි දාලා ගිහිල්ලා මිනිහා මහාන වෙයි. හාමුදුරු කෙනෙක් නම් පන්සලේ දායකව අතරලා ගිහලා ඒත් කැලේ ගල් ගුහාවක භාවනා කරා. උතනින් එහාට සූසයිඩ් කරගන්නේ නැනේ බෞද්ධයෝ. ආගම වෙනුවෙන්. අන්තවාදය ඇටියට. ඒ වගේ මේ ආගමික කල්ලි වලත් තියෙන මහා තරංගයක්. මේක කළ ගන්නකොට නොදැනීම අපි ඒකේ ගොදුරු බවට පත් වෙන එක මහා ඛේද වාචකයක්. ඒක හින්දා මේක නතර කරන්න ඕන. ඒ නිසා විශේෂඥ මණ්ඩලයක් මේ රටේ කිසිම විශ්වවිද්‍යාලයක් මතක තියාගන්න. අද ඇමරිකාවේ ලෝකෙ දියුණු රටවල් හැම රටකම විශේෂඥ මණ්ඩල පත් කරලා තියෙනවා. දැන් සමයාන්තර දර්ශන උගන්වනවා අපේ රටේ විශ්වවිද්‍යාලවල. හැබැයි මොන විශ්වවිද්‍යාලේ කොයි මහාචාර්යද මගේ අම්මේ කතා කරන හැබැයි එක කැපකිරීම නැහැ. කැපකිරීම නැහැ. කයි වාරු කාර්යෝ. න්‍යාය දොඩනවා කටින් බතල හිටවන්න එමටයි. මුන් හිටවන කටින් බතල මේ අම්මපා මහ පොළොවේ හිටෙවුවනම් මුළු ලෝකෙම මේ බතල වලින් සස්ත්‍රීක කරන්න තිබ්බා. කයි වාරු වල හැබැයි කැපකිරීම කරන්නේ නැහැ. ඒ නිසා මම යෝජනා කරන්නේ විශ්වවිද්‍යාල වලින් මහාචාර්යවරු ආචාර්ය මට්ටමේ අය අරගෙන ධර්මයක් අපේ ධර්මය මොකක්ද? ඉස්ලාම් මොකක්ද? කතෝලික මොකක්ද? ඉවැන්ජලිකල් මොකක්ද? මොනවාද අන්තවාදය මොකක්ද? මූලධර්මවාදය ප්‍රාමාණික වේදිකාවක්. මිගෙට්ටුවත් ගුණානන්ද හාමුදුරුවෝ කරපු දේ අපි කරන්න එපයි දසුන්. මිගෙට්ටුවත් හාමුදුරුවෝ දැන් මේ බලන්න මේ මම මේ ගෙනාව මම ධර්මපාල කියන පොත. මම ආරාධනා කරනවා මේ රටේ මිනිස්සුන්ට මේ පොත කියවන්න කියලා. ඇයි මේකේ 177 වෙනි පිටුවේ බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරයට තිත තැබූ සිංහල හම්බ කෝලාහල 1915. මේක කියවන්න වෙලා ඇඬෙනවා දසුන්. ඇඬෙනවා. ඊටාම කුඩා කණ්ඩායමක් සිංහල බෞද්ධයන්ගේ පෙරහැරට ගැහුව මුස්ලිම් අය සුද්ධ කළේ. සුදු ආණ්ඩුව තියෙනකන් සිංහලවල උස්සන්න දුන්නේ නැහැ. එදා සිංහල බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරය බිමට සමතලා කරන්න ඒ මුස්ලිම් ආක්‍රමණිකයාගේ පිහිට ලබාගත් මේ සුද්දෝ එදා 1915 දී වෙච්ච දෙයමයි අද මේ වෙන්නේ. එදා ඔබ මේක ඇත්තට මට හිතෙනවා ඒ 1915 වෙච්ච දෙයද කියලා. මේ ඔක්කොම තියෙන මේ කතෝලික පල්ලිය ගැන විතර නෙවෙයි කතෝලික කාන්තාවෝ. හොඳයි කතෝලික කාන්තාවෝ මෙන්න බලන්න එකක් කියනවා 1914 6/14 වෙනි දින තීන්දුවක් දුන්නා මේ 1815 උඩරට කිවිසුමට ප්‍රකාරව වසර 100 ගණනක් පැරණි වල්ලාහගොඩ දේවාල පෙරහැර සිංහල රජ සමයේ සිට පවත්වාගෙන ආකාරයට චාරිත්‍රාක් වශයෙන් පවත්වාගෙන යන්න කියලා. නියෝගය දෙන්නේ 1914 6/14. මෙම උසාවි තීන්දුවට විරෝධය පළ කර මහනුවර මහා ඒජන්ත තැන එරෙහිව නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනයක් ඉදිරිපත් කළේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? කොමිසමක් දැම්ම දැන් නීතිපතිට දිනවා. නීතිපති පිස්සුවක් කියලා මොකෝ වෙන්නේ? අපි ඔක්කොම ආපහු හිරේ. මොනෝ කොල්ලයි මේ? විකාරයක් නේ මේක. දැන් ජනාධිපතිතුමා කියන්න ඕන රටට මම මේ නිර්දේශ අයින් කරනවා. ඒක ලිඛිතව දෙන්න ඕන. කටවචනෙන් කිව්ව කියලා අපිට ජී.එල්. පිරිස් මහත්තයා වෙලා කිව්ව කියලා අපි පිළිගන්නේ නැහැ. ඒක ලිඛිතව යවන්න. බෞද්ධයන්ට සාධාරණය කරන්න නම්. මහා ඒජන්තර ඊට එරෙහිව නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනයක් ඉදිරිපත් කළේය. අභියාචනයේ විභාග කළ සම්පායෝ හා ෂෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවෝ 1915 2/15 වෙනි දින දිසා විනිසුරු තීන්දුව නිෂ්ප්‍රභ කරමින් තීන්දුව දුන්න. අවසානයේ මොකද කියන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් උද්දාමයටපත් වූ මරක්කල ජනතාවගේ හැසිරීම බෞද්ධයන්ගේ කෝපයට හා චිත්ත පීඩාවට හේතු විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන් තීන්දුවට විරුද්ධව බස්නායක ඇලිකේවල මහතා රාජාධිකරණ අභියාචනයක් ඉදිරිපත් කළේය. මේද හම්බ ජනයාගේ විරෝධයට හේතු වූයෙන් ඔවුන් තව තවත් සිංහල බෞද්ධ ජනතාවට හිරිහැර පීඩා ගෙන දාන ප්‍රකෝපකාරී ක්‍රියාවල නිරත විය. ඔය විදිහට දිගින් දිගටම දාලා කොළඹ කෝලාහලය දක්වා මේ සිංහල බෞද්ධයන් පමණක් නොව දෙමළ හිඳු ජනතාවටද ඔය අර කෑල්ල කියන්න හොඳ නෑ නේද? ජනයාගේ විරෝධය එල්ලවිය. කතරගම දේවාල පෙරහැරට ගහලා තියෙනවා. මෙන්න බලන්න. එකපාරක් දැන් මේ ඊපෙට අපි ගෙනිච්චේ මොකද මතවාදේ? ඔය අලුත්ගම සිද්ධියේදී අපි මම කිව්වා උඹලා ආපහු දිගින් දිගට භික්ෂුන් වහන්සේලාට හිරියාර කළොත් සිවුරු වලට කෙල ගැහුවොත් හරක් කොළු ගෙනල්ලා පන්සලේ දැම්මොත් නිල් වතුර බාල්දි වලින් හාමුදුරුවෝ නෑවුවොත් සහ අනිත් පොඩි දරුවන්ට හිංසා පැමුණෙව්වොත් නීතිය පොලිසියෙන් ක්‍රියාත්මක නොකළොත්
දේශපාලන බලහත්කාරයට මැදිහත් වෙලා සිංහලයෝ තලාපෙලා දානවා නම් අපට ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න තියෙන එකම එක දෙයයි උඹලගේ ව්‍යාපාර වර්ජනය කිරීම විතරයි. එහෙම වුණොත් උඹලට අබසරණයි. මොකද අබසරණයි කිව්වේ? අපි සිංහලයෝ ගිහිල්ලා ව්‍යාපාර වර්ජනය කළොත් ඒගොල්ලෝ පාළු වෙනවා. මෙන්න 915 කළා නැද්ද මිනිස්සු? මේ නිසා ලංකාවේ සමස්ත සිංහල බෞද්ධ ජනතාව පමණක් නොව කොළඹ සිට පුත්තලම දක්වා වූ මුහුදු ප්‍රදේශයේ හා තදාසන ප්‍රදේශවල කතෝලික හා කිතුළු සිංහල ජනතාවද හම්බ ජනතාවට එරෙහි වෙමින් මරක්කල කඩවලින් බඩු මිලදී ගැනීම නවතා දැමූහ. ඔවුන් සමග ගනුදෙනු කිරීමද නවතා දැමූහ. මෙම භාණ්ඩ වර්ජනයේ කෙතරම් බලගත වූයේ දෙයක් මෙම ප්‍රදේශවල ඉසු මරක්කල වෙළඳුන්ට එම ප්‍රදේශ අතහැර යාමට හේතු විය. මේ 1915 මේවා හරියට ක්‍රියාත්මක නොවුනොත් අපි කරන්නෙත් ඒකම තමයි. හරි. අපි අම්තරට දැන් අවසන් විනාඩි කිහිපය තුල අපි ඉන්නේ. දැන් ඔබ වහන්සේලා සඳහන් කරනවානේ දැන් ඔබ වහන්සේ සඳහන් කරන වහබ්වාදයේ අන්තවාදයේ ඉස්ලාම්වාදයේ මේක තමයි යම් තැනක අර්බුදයක් නිර්මාණය වෙන්න හේතුව කියන කාරණය. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා උපතින්ම කෙනෙක් වසලෙක් වෙන්නෙත් නැහැ බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් නැහැ. කවුරු හරි මේ ලෝකෙට බිහි වෙනවා නම් බිහි වෙන්නේ සමහර වෙලාවට මුස්ලිම් අම්මා කෙනෙක්ගේ කුසෙන් වෙන්න පුළුවන්, ද්‍රවිඩ අම්මා කෙනෙක්ගේ කුසෙන් වෙන්න පුළුවන්, බෞද්ධ අම්මා කෙනෙක්ගේ කුසෙන් වෙන්න පුළුවන්. සමහරවිට යම් තැනකදී ඔක මාරු වුණොත් ඉස්ලාම් අම්මගේ කුසෙන් බිහි වෙච්ච කෙනා බෞද්ධ අම්මට ආවොත් එimhe සමහරවිට උන් බෞද්ධ වෙන්න පුළුවන්. අපි අමුතුනේ බහු ආගමික බහු සංස්කෘතික රටක්. සියලු දෙනා එකා වගේ ඉන්න ඕන තැනක්. අපි කතා කරන්නේ එහෙම සාමූහිකත්වයක්, සමගියක්. අපි අමුතුනේ දැන් ඔය කියන කාරණාත් එක්ක අපි මේ සමගිය ගොඩනගා ගන්න හරි සාමූහිකත්වයේ ගොඩනගා ගන්න හරි කොතනද තියෙන්නේ දොරක් විවෘත වෙලා. සමහරවිට ඔබ වහන්සේ කතාව ඇතුලේ කියන්න පුළුවන් කෙනෙකුට එහෙම දොරක් පේන්නෙම නැහැ කියලා. ඔබ වහන්සේට පේන දොරක් තියෙනවද? මම ලස්සන කතාවක් කියන්නද? දැන් බොහොම ප්‍රසිද්ධ බමුණෙක් හිටියා අස්සලායන කියලා. මේ අස්සලායන කියන බමුණ හිතාගෙන හිටියා ඒගොල්ලෝ තමයි උසස්. ඒගොල්ලෝ තමයි වර්ණවත්. ඒගොල්ලෝ තමයි ඉහළම. දැන් මේ ඉස්ලාම් අන්තවාදීත් දැන් ඉන්නේ එහෙමනේ. ඒගොල්ලන්ගේ එකම දෙවියයි. ඒ දෙවියන්ට ඔක්කොම අවනත වෙන්න ඕන, ඔක්කොම කීකරු වෙන්න ඕන. ඒ දෙවියන්ට සියල්ලම යටත් වෙන්න ඕන, අනිත් සියල්ලම පහත් කියලානේ දැන් මේගොල්ලෝ කියන්නේ. ඒ වගේම බමුණෙක් හිටියා එදා. එදා අහනවා බුදුහාමුදුරුවෝ අහනවා මේ අස්සලායනගෙන් වර්ණ ભેදවාදය ගැන. අස්සලායන උඹ දැකලා තියෙනවද ස්ත්‍රී නොසප් වෙනවා? ඒ වගේම ස්ත්‍රීන් පුරුෂයන් එක්ක ලිංගිකව එකතු වෙනවා. ස්ත්‍රීන් ගැප් ගන්නවා. ගැප් ගත් ස්ත්‍රිය දරුවන් වදනවා. දැකලා තියෙනවද උඹ අස්සලායන? අස්සලායන පිළිතුරු දෙනවා ඔව් මම දැකලා තියෙනවා. ගෞතමීනි මම දැකලා තියෙනවා. එහෙනම් අස්සලායන උඹේ ඇදහිල්ල අමූලික බොරුවක්. ස්ත්‍රීන් දරුවන් වදනවා ඇහැට පෙනිපෙනි. උඹලා කොහොමද කියන්නේ ਸਰව බලධාරියා මිනිස්සු මැව්වාය කියලා? මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බමුණන් මැව්වාය කියලා. උඹලගේ ආගමේ උගන්වනවා නම් එයින් කර තිබෙන්නේ අර ශ්‍රේෂ්ඨ මහා බ්‍රහ්මයාගේ මුඛය ස්ත්‍රියගේ යෝනියට සමාන කිරීමක් නොවේද? එදා බුදුහාමුදුරුවෝ ජාතිවාදයට ආගම්වාදයට පහර දුන්නේ මෙහෙමයි. එතකොට මම ඔබට කියන්නේ මේ සර්වාගමික බහුජාතික මේ මල කෝලමක් ගැන දැන් මේ මල්ටි කල්චරල් සොසයිටි එක ගැන කතා කරනවානේ. එහෙම වෙන්න හේතුවක් තියෙනවා. මොකද ඔය රට පාලනයකට ගොඩක් නායකයන්ගේ පවුල් මල්ටි කල්චරල්නේ. ඒගොල්ලන්ගේ පවුල් මල්ටි කල්චරල්. පුතාලාන්සි ගෑණියෙක් බැඳලා, ඊළඟ එක කතෝලික ගෑණියෙක් බැඳලා, ඊළඟ එක තව කවුරු හරි එකක් බැඳලා. ඉතින් උන් හිතනවා මේ ගෙදර පවුල වගේ රට තියෙන්න ඕනේ. හොඳට තියෙයි. මේක සර්වාගමිකච්චාරුවක් නෙමෙයි. මේක සිංහල බෞද්ධයන් එකම රට. ත්‍රිපිටක බුද්ධ වචන අවුරුදු 2500 ගණන් ආරක්ෂා කරපු. ඒ නිසා ඒ බෞද්ධ උරුමය, ඒ අනන්‍යතාවය අර කාදිනතුමා කියනවා වගේ ඒක පිළි අරගෙන ඒකට ගරු කරලා මේකේ ඉන්න. එදා සුද්ධ කරේ සුද්ධ මොකද්ද කළේ? මම ඒ වචනේත් කියලා ඉන්නම්. මේ කළු සුද්ධ කරන්නෙත් ඒකමයි. මේ කළු සුදු තන්ත්‍රය ඉවර කරන්න ඕන ඉස්සලා මේකේ. මේගොල්ලන්ට බලය දීලා මුංගෙන් මොකද්ද මෙන්න කියනවා 180 පිටුවේ. සියයට විජිත පාලනය පහසු කර ගැනීම සඳහා රටක මහා ජාතියට එරෙහිව සුළු ජාතිය සවි බල ගැන්වීම යටත් විජිත පාලකයන්ගේ ප්‍රතිපත්තියයි. ඉතින් එදා ඒ සුද්දගේ කළු සුද්දම නෙමෙයි ඉන්නේ තාම. අද ගෝඨාභය නෙමෙයි මං ඔය හෙට රටිපුටුවේ වාඩි වුණා. මුන් එක මේක කරන්න එක ලේසි නෑ. ඇයි? ආණ්ඩුව ඇතුලේ ආණ්ඩු. නිලධාරීන් කොටසක් එක්ක යනවා එංගලන්තෙට, කොටසක් එක්ක යනවා වෙන කොහේ හරි. ගිහපුවම අම්මට සිරි සිංහල තමයි කතා කරන්නේ සිංහල. හැබැයි ඇඳුමද හැම එකම යුරෝපි. ඒකනේ ධර්මපාලතුමා කිව්වේ මතක තියාගන්නලා සුද්ධ මේ රට දාලා යනවා. හැබැයි යන්නේ උන් නිකම්ම නෙමෙයි. උන් වගේ කළු සුද්ධ 20 30000 බෝ කළාට පස්සේ
උන් තමයි මේ රට පාලනය කරන්නේ. උන් කියාවි ජාති භාෂා ආගම් බෙද දෙපා කියලා. එහෙම කියලා බලගේ පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. ලස්සන. ඉතින් ඒකම නේ මේ වෙන්නේ. ඔය සර්වාගම කියන වචනවත් පාවිච්චි කරන කොහොමද මේ ආගම් ඔක්කොම එකක් වෙන්නේ? එහෙනම් ඔක්කොම ආගම එකක් නම් අපි ඔක්කොම හදමුකෝ එකම දනක පල්ලි වෙනම ඕනේ නැහැ, කෝවිල් වෙනම ඕනේ නැහැ, මුකුත් ඕනේ නැහැ. ඔක්කොම ආගම් එකයිනේ. දෙයි හාමුදුරුවනේ මේ ලෝකේ තියෙන සියලුම ආගම් නිර්මාණවාදී. බුදු සමය විතරයි හේතුඵලවාදී. කොහොමද මේ දෙක යා කරන්නේ? ඒ පාප කර්ම කරන්න එපා. ඒ ගැන කතාවත් කරන්න එපා. අපට අනු අනිත් සියලු ආගම් මිත්‍යා දෘෂ්ටිකයි. අපි සහරාන්ල ගැන කතා කරලා හෙටත් පුපුරයි මේකේ. අද මේ මෛත්‍රීපාල මහත්තයව එල්ලුම් ගස් යවන්න හදනවා කට්ටිය. දැන් ගෝඨාභය මහත්තයා කාලේ බෝම්බයක් පිපුරුවොත් එයාට එල්ලුම් ගස් යන්න ඕනද? මේක මොන කතාවක්ද මේ? මම කියන්නේ හේතුව නොනසා ඵලය නසන්න බෑ. මේ ප්‍රශ්න වලට උත්තරේ තියෙන හේතුඵලවාදය ඇතුලේ. සහරාල බී වෙන්නේ හේතුවක් නැත්තම්. අපි නසන්න ඕන හේතුව අවාසනාවට මහ ලොකු බෞද්ධ රටලු මැතිවරණ කාලේට අරකට මේකට සංඝයා වහන්සේලා ධාතු කරඩු වගේ උස්සගෙන යනවා. හැබැයි ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්නදී සංඝයා වහන්සේලා නිකන් දෙහැටි දණ්ඩ වගේ. පාවිච්චි කරන කුඩේ වගේ සිත් වලට ඕනේ නැහැ. දැන් ඔය නහයෙන් ගන්න හැටි පේනවනේ හාමුදුරුවෝ. ඉතින් අපිනේ බැනුම් අහන්නේ මහපාරේ. දැන් හරියද දැන් සැපද කියලා. ඇයි එහෙම වෙන්නේ? කළු පාලකයෝ. සුදු අර කිව්ව කළු සුද්දෝ. ඉතින් මේක වෙනස් කරන්න ගියාම දේශපාලන කඳවුරු බෙදලා අපිටම තනනවා. ඒ නිසා මේක සර්වාගමික කියන වචනේවත් අයිති නෑ. මොකද අවසානයේදී කලේ පල්ලියේ මස් මරන ලෙබ්බෙයි අවුරුදු 2500ක් වැඳුම් ලබන බුද්ධ චීවරය එක තැන ගෙනල්ලා සමතනින් තිබ්බා. කොහොමද එහෙම වෙන්නේ? ඉස්ලාම් ආගමේ පූජකයෝ නෑ. ඉන්නේ පල්ලිවල බාරකාරයෝ. අපේ දරුවලා උන්ට වන්දවනවා. මොකටද? උන්ගේ දරුවෙක් අත උන්ට වඳින්නේ නෑ. උන් වඳින්නේ දෙවියන්ට විතරයි. මොන විකෘතියක්ද මේ? ඒක ජාතිවාදයක් ආගම්වාදයක් නෙමෙයි. ඒක බුදුහාමුදුර අපිට පවර අපි කවදා හරි පාරමී පුරලා බුදු වෙනකන් හෝ මොනවා හරි බෝධියකින් නිවන් දකින්නකන් බෝධිසත්ව චර්යාවෙන් ඉපදීපදි මෙරි මේකට මුහුණ දෙනවා. අපි අවසන් වෙලාවට කීපය තුළ අපේ හාමුදුරනේ ජාතික සංවිධාන තුලින් විවුක්ත වෙලා සමහරලාට මේ ප්‍රශ්න වලින් නිදහස් වෙලා අනේ මේ ඔබ වහන්සේ වනවාසී වුණොත් හොඳයි කියලා කොතනකදවත් හිතලා නැද්ද? අවසාන ප්‍රශ්න මගේ. අනන්තවත් එහෙම හිතනවා පෘථග්ජනයිනේ. හැබැයි ඒක යුතුයකම නෙමෙයි. මම උපන් ජාතියට මට මේ ඒ සංසාරිකව ලැබිච්ච පුරුද්දක් ඇති. අපි කවුරුත් ඩියුටිය කරන්න එපා. මිගෙට්ටුවත් හාමුදුරුවෝ 1845 බයිබලෙන් ආව තර්ජනයක් 818 විමුක්ති අරගලේ පෙරදුන. මිගෙට්ටුවත් හාමුදුරුවෝ මොකද්ද කළේ? 818 විමුක්ති අරගලේ පරාජය වුණාට පස්සේ එංගලන්තෙන් ආව ගොගොල් කියලා පූජකේ. ඒ ගොගොල් කියන පූජකයා ඇවිල්ලා බුද්ධ ධර්මයේ තියෙන ਸਰව අසුභවාදය කියලා විශාල පොත් කන්දක් ලියලා බෞද්ධයෝ ඔක්කොම ක්‍රිස්තියානි ආගමට හරවන්න කියලා වැඩපිළිවෙලක් ගෙනිච්චා. මිගෙට්ටුවත් හරු කල්පනා කළා මේ වැඩපිළිවෙලට විරුද්ධව අපට සේනා සංවිධානය කරන්න අමාරුයි. ඇයි? සුද්දගේ ආණ්ඩුව ඒ බයිනෙත්තුව බලවත්. ඔබ දන්නවද? මිගෙට්ටුවත් හාමුදුරුවෝ කොටහේන දීපදුත්තාරාමේ ඉඳලා ගාල්ලේ විජයාලෝක පිරිවෙනට දුම්කොළ වෙලෙන්දෙක් වගේ වෙස්වලාගෙන ජටාව බැඳගෙන සිවුරු මිටිය දුම්කොළ මිටිය ඇස්සේ ගහගෙන පාපැදිය පැදගෙන අනන්ත වාර ගණනක් ගිහිල්ලා තියෙනවා මුදුබඩ මාර්ගෙන් ගාල්ලට. එහෙමයි හාමුදුරුවෝ මේ බෞද්ධ පදනම රැක ගන්න වැඩ කෙරුවේ. එදත් සිංහල බෞද්ධයි කියන උන් මිගෙට්ටුවත් හාමුදුරන්ට ගැහුවා. උන්වහන්සේ වාද පහක් කළා. ඒ වාද පහම දිනුව පංචමහා වාදයේ නමින්. එදා බයිබලෙන් ආපු තර්ජනයාද කුරාණෙන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අද මොකද කරන්න ඕන? අපට ඇඟිලි දික් කර කර ඉන්න එක නෙමෙයි. අපටත් වඩා ප්‍රබුද්ධ ලෙසින් වැඩ කළ හැකි, කතා කළ හැකි භික්ෂු පරපුරක් තැනීම වෙනුවෙන් මේ රටේ මිනිස්සු වැඩ කරන්න ඕන. පාලකයවට අවශ්‍ය පහසුකම් හදන්න ඕන. 88 රියම් පිළිම වලට බුද්ධ ධර්ම රකින්න බෑ, මේ ජාතිය රකින්න බෑ. ලෝකෙ ලොකුම චෛත්‍ය හදලා මේක රකින්න බෑ. ගොඩනැගිලි හදන එක නෙමෙයි හපංකම. දැන් මේ තව යුගයකට මේ ධර්මයක් ජාතියත් මේ රටත් ඔසවා තබන්න පුළුවන් මිනිස්සු හදන්න ඕන. ඒ මිනිස්සු හැදෙන්නේ නැහැ නේ රටේ. අනිත් පැත්තෙන් මිගෙට්ටුවත් පරපුරක් දැන් ඕන. මොකටද? මේ ඉස්ලාම් අන්තවාදය මම අද කිව්ව කියලා හිතා ගන්න ඔබේ මේ වැඩසටහනේ
මේ ලෝකේ අපට විතරයි තේරවාදී භික්ෂුන් වහන්සේලාට විතරයි මේ උන්මත්තක අන්තවාදය මතවාදීව දාර්ශනික තලයේ පරාජය කරන්න පුළුවන් එකම දැනුම් ගබඩාව තියෙන ලංකාවේ අපිට විතරයි. මොකද නිර්මාණවාදීන්ට මේකේ උත්තරයක් නැහැ. අනිත් ඔක්කොම නිර්මාණවාදීනේ. හේතුඵලවාදී න්‍යායන්ට අනුව අපට විතරයි මේක පරද්දන්න පුළුවන්. අන්න ඒකට පස සකස් කළොත් 69 ලක්ෂයකට සාධාරණ ඉෂ්ට කලා වෙයි. ඒක මට තනියෙන් කරන්න බෑ. අපි කැලේ කපලා පාලං ඒ දඩු දැම්ම අපි තුවාල වෙලා අපි අර වනේ අතරමං වුණු හස්තියෝ වගේ අපි දුක් විඳලා ඉවරයි. හැබැයි ඊළඟ પરම්පරාව හරි භික්ෂුන් වහන්සේලක 50ක් 60ක් 100ක් මේකේ හදන්න ඕන මේ මහා මිත්‍යා දෘෂ්ටිය පරාජය කළා බුද්ධ භූමියත් බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ උත්තම ධර්මයත් ඊළඟ પરම්පරාව වෙනුවෙන් ආරක්ෂා කරන අපේ අතටපත් වෙච්ච නිවන අතහැරලා අපි ඒක කරන්න ඕන. ඒක තමයි අද දවසේ අපේ මහානකම. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා බුදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍යපාද ගල්ගොඩ අති ඥානසාර ස්වාමීන් වහන්සේට උන්වහන්සේට මම වැඩි ප්‍රශ්න කරන්න ගියේ නැහැ. තීරණාත්මක තැන් ටිකේ ප්‍රශ්න කළේ පැහැදිලි කර ගැනීම ටිකක් අවශ්‍ය නිසා. කොහොම නමුත් ජනාධිපති කමිෂන් සභාවේ අවසන් වාර්තාව තුළ වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා නිර්දේශ තුළ අපි බලමු ඉදිරියේදී කුමක්ද වෙන්නේ කියලා. ඒ ඉදිරියේදී වෙන දේ සමහර වෙලාවට වහන්සේලා අපේක්ෂා කරන සාධාරණේ වන්නට පුළුවන්. සමහර වෙලාවට මෙතනින් එහාට ගියපු යලි ක්‍රියාත්මක වීමක් සිදු වන්නට පුළුවන්. අපි බලාගෙන මේ ක්‍රියාත්මක වීම තුළ වහන්සේලාට මාධ්‍ය තුළ ඉඩක් ලබා දෙන ඉදිරියේදී ඒ පිළිබඳව සඳහන් කරමින් අපි සමුගන්න බෙහෙවින් ස්තුතියි පාදාභිවන්දන අවසරය අපේ හැමෝටම අද වැඩම කිරීම සම්බන්ධයෙන් මම විශ්වාස කරන ප්‍රේක්ෂක ඔබට තිබුණු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් උන්වහන්සේගේ ඍජුව ප්‍රශ්න කරන්න අපට හැකියාව ලැබුණා. ඒ පැහැදිලි කිරීම ඔබට කරගන්න හැකියාව ලැබුණා. අපි සමුගන්නවා යලි මුණ ගැහිම ලබට බදාදා තීරණාත්මක තීරණයකින්. අවසරයි අයිබෝවන්.